ආයුබෝවන් සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. අදත් හරිදේ ටීවී තුලින් අපි ඔබෙන් වහනට එනවා හොඳම රටක් කියන ඔබ හැමදාම ආදරය කරපු ඔබේ ජීවිතයට පාර කියා දීපු වැඩසටහනත් එක්ක. මම මෙහෙම කිව්වොත් මම අහසට යවන්නේ කුරුල්ලෝ මිසක් සරුංගල් නෙමෙයි. ඒක නිසා කිසිම නූලක් මගේ අතේ නැහැ. අනික සරුංගල් යවන අය අතරේ මාව හොයන්න එපා. මෙහෙම ප්‍රකාශයක් කරනවා ලෝකෙට ශ්‍රී ලංකාව තුළ ලිබරල් වාදය අරගෙන ගිය දේශපාලන මතවාදියෙක්. අපි එතුමා කවුද කියලා අවසානයේ කතා කරනවා. ඒ වචන ටික තුළ තියෙනවා මම අහසට යවන්නේ කුරුල්ලෝ මිසක් සරුංගල් නෙවෙයි කියන තමන්ගේ අතේ නූලක් තියාගන්නේ නැහැ. නිදහස ගැන තමයි ඔහු මේ අපිට කියලා දෙන්නේ. අපි සූදානම් අද දවසේ මේ කියනා වූ කාරණාව මුල් කරගෙන හොඳම රටක් ගොඩනගන්න අවශ්‍ය කරන වටපිටාව කොහොමද අපි හදාගන්නේ කියලා වෙනස් කෝණයකින් ඔබ වෙතට අරගෙන එන්නට. එහෙම කතා කරන්න අද අපි හරිදේ ටීවී මැදිරියට කැඳවුවා සුවිශේෂී කණ්ඩායමක්. ඒ තමයි ලිබරල් තරුණ සංසදය. ලිබරල් තරුණ සංසදය නියෝජනය කරමින් අපේ හිතවතුන් තිදෙනෙක් අපේ මැදිරියට පැමිණ සිටිනවා. අපි මුලින්ම බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා ලිබරල් තරුණ සංවිධානයේ ජාතික සංවිධායක හරිෂ් කිරියල් මහතා. අයිබෝන් ඔබතුමාට. ඒ වගේම අද දවසේ අපේ මැදිරියට පැමිණ සිටිනවා ලිබරල් තරුණ සංසදයේ නියෝජ්‍ය සභාපති තිලින ප්‍රියංකර. අයිබෝන් තිලින. ඒ වගේම තවත් අපේ හිතවතෙක් ඉන්නවා මාධ්‍යයේදීත් අපිට නිතර මොන ගැහෙන මිත්‍රයා ලිබරල් තරුණ සංසදයේ නියෝජ්‍ය ලේකම් ඩෝෂන් කුමාර. අයිබෝන් ඔබටත්. ඉතින් මේ තුන්දෙනාත් එකතු කරගෙන අපි අද කතා කරන්නේ දැන් මේ යුගය වෙනකොට හැම දෙයකම මේ කොටසක්නේ තරුණයා නේද? හැම ආර්ථිකය ගත්තත් වෙන කාරණා ගත්තත් තරුණයාට ලොකු වගකීමක් නැත්තම් තරුණයා කේන්ද්‍ර කරගෙන තරුණයා මූලික කරගෙන තමයි කතා කරන්නේ. ඒ නිසා අපි හිතුවා හොඳම රටක් නිර්මාණය කරගන්නට නම් තරුණයාට මේ ලිබරල් මතවාදයත් එක්ක මොකද්ද තියෙන ගමන කොයි වගේද අපි දිනා ගන්නට අවශ්‍ය කරන දේවල් දිනා ගන්න අපිට වෙන මාවතක් නැද්ද කොයි වගේ ක්‍රමවේදයක්ද අපි අනුගමනය කරන්න ඕන මේ කරුණු කාරණා ටික අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි කතා කරන්නට ඕනේ ජාතික සංවිධායකවරයා සමග ඒත් එක්කම මම කැමතියි මේ පොඩක් මතක් කරන්න අපේ හිතවතුන්ට මේ අපේ රටේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒක අපේ අධ්‍යාපන ක්‍රමයෙන් අපිට ලැබිච්ච දෙයක්. අපිට මේ නීතිය පිළිබඳව දැනුම, දේශපාලනය පිළිබඳ දැනුම හරි අඩුයි. ඒ නිසාම අපි කියනවා අපි සතුව දේශපාලන සාක්ෂරතාවය ඊටාම අඩු මට්ටමක නැත්නම් බිඳුවක තියෙනවා කියලා. ඒ නිසා තමයි බොහෝ වෙලාවට මේ උසුගැන්වීම් එහෙම නැත්නම් විවිධ වූ පුංචි දේවල් හේතු කොටගෙන අපි හරියට කලබල වෙන්නේ. අපි හරියට මේ සොයා බැලීම් නොකර යම් පෙළඹවීම් වලට අපේ ජීවිතවල කාලය වෙන් කරගන්නේ. ඉතින් ඒ නිසා අපි මුලින්ම ලිබරල් වාදයේ පිළිබඳව මුලින්ම දැන කියා ගන්නට ඕනේ. එහෙම දැන කියා ගන්නට අපි මුලින්ම සාකච්ඡාවට බඳුන් කරන්නේ අපේ හරිෂ් කිරියල් තරුණ අපේ හිතවතා. ඔබතුමා කොහොමද මේ දේශපාලනයත් එක්ක සම්බන්ධතාවය ගොඩනගා ගන්නේ? මම පුංචි කාලේ ඉඳන්ම දේශපාලන පවුලක් එක්ක හැදිච්ච වැඩිච්ච කෙනෙක්. එතකොට දේශපාලනයට මගේ ලොකු කැමැත්තක් තිබ්බා ආදරයක් තිබ්බා. ඒතකොට තරුණ වයසේදී මම කල්පනා කරා මේ දේශපාලනයට එන්න ඕනේ මොන පක්ෂයකින්ද? එහෙම නැත්නම් කොයි විදිහට මම දේශපාලනය කරන්න ඕන කියලා. ඒ අතරතුර තමයි මේ ලිබරල් වාදය පිළිබඳව මම හැදෑරුවේ. ලිබරල් වාදය පිළිබඳව හැදෑරීමේදී මට හිතුණා මේක මට ගැලපෙනවා සමානව මේ රටේ ඉන්න තරුණයන්ට මේ ලිබරල් වාදය ඉස්සරහට ගියොත් මේ රටට යහපත් අනාගතයක් උදා වෙයි කියලා මට පැහැදිලිව තේරුණා. ඒ නිසා තමයි මම මේ ලිබරල් තරුණ සංසදයත් සමග එකමුතු වෙලා මේ දේශපාලන යම්කිසි වෙනසක් කරන්නට ඕන කියන අදහස උඩ මේ දේශපාලන ශාස්ත්‍රයට පැමිණියා. හොඳයි. ඒ වගේම ඉතින් එතුමාගේ දේශපාලන ගමන් මඟ සහ ලිබරල් වාදයේ තවත් පැතිකඩයන් ගණනාවක් අපි කතා කරන්න සූදානමින් ඉන්නවා. ඊළඟට අපි සූදානම් කතා කරන්නට නියෝජ්‍ය සභාපතිවරයා තිලින ප්‍රියංකර සමගින්. තිලින කොහොමද ඔබට තරුණයෙක් වශයෙන් දේශපාලනයට හිත ගියේ? දැන් හැමෝම දොස් කියනවනේ මේ දේශපාලනේ වැඩක් නෑ. එපා මෙහෙම කියන කාලෙක තරුණයෙක් විදිහට ඇයි ඔබ මේ වැනි තීරණයක් ගත්තේ? ඔව් බොහොමත්ම ස්තුතියි ක්‍රිෂ්ණා. මේක හොඳ කරුණක් මුලින්ම පටන් ගත්ත එක. මොකද තරුණයෝ ඈත් වෙනවා කලකිරීමත් එක්ක දේශපාලනය. නමුත් අපි තරුණයෝ විදිහට අපි දේශපාලනේ සිටිය යුතුයි. ඒ දේශපාලනේ සිටිය යුතුයි කිව්වටමදී අපි මොන ප්‍රතිපත්තියක් උඩද මොන කාරණාවක් මතද අපි දේශපාලනය කරන්න කියලා තීන්දුව කරන්න ඕනේ.
එතකොට මම තෝරගන්නවා ලිබරල් මතවාදය තුළ තමයි මම දේශපාලනය කරන්න කියන්නේ. මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරලා මේ දක්වාම ඒ තුළ දීර්ඝකාලීන කියන්නේ ගැඹුරින් දේශපාලනය සිදු කරලා තියෙනවා. අධ්‍යයන කිරීම ඒ හැමදේම කරලා තියෙනවා. ඒකෙදි මම දකිනවා ලිබරල් කියන කරුණ ඒක ඊටමත් මේ සුබවාදී. ඒ කියන්නේ හැමෝටම මේකේ අන්තර්ගත වෙන්නේ නිදහස. හැබැයි මේ නිදහස වෙනත් කෙනෙකුට කරදරයක් අවඩක් නොවන ආකාරයේ නිදහසක් විය යුතුයි. ඒ මතින් අපි දේශපාලනය සිදු කරලා රට සහ පුද්ගලයා සංවර්ධනය වන දියුණු ලෝකෙට යන්න පුළුවන් මාර්ගයක් සකස් කරන්න මෙන්න ලිබරල් මතවාදය පුළුවන්. අන්න ඒ නිසා තමයි මම මේ ලිබරල් කියන මතවාදයේ ඔස්සේ දේශපාලනය තෝරගන්නේ. මේකෙදි අපි සහෝදර කිරියල්ල මෙතුමා ඩෝසන් මෙතුමා අපි සියලු දෙනාම එකතු වෙලා දීර්ඝ කාලයක් මේ ලිබරල් තරුණ සංසදයේ පිහිටවගෙන අපි ඒකේ දීර්ඝ කාලයක් මේ ලිබරල් මතවාදය තරුණ ලිබරල් මතවාදය ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන එකට කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව අපි තරුණ ලිබරල් වාදයට තරුණයන් කොහොමද බඳවගන්නේ? තරුණයන්ගේ කොහොමද මතවාදය ගන්නෙ කියන එක ගැනත් අපි දීර්ඝ වශයෙන් අපි කටයුතු කරලා තියෙනවා. අපි ඒ කරන්නේ මොකද මේකෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ. නිදහසක් කියන්නේ අර ඔබතුමිය කලින් කිව්වා වගේ අහසට ඔබතුමිය කිව්වා නිදහස් කරන්නේ කුරුල්ලෝ. සරුංගලේ යවුවොත් නූල අතේ තියන් තමයි යවන්නේ. මේ අපි ලිබරල් තුලිනුත් ඒ දේ දකිනවා. නිදහසක් දකිනවා අපි. මේ ඒ නිදහස් තුලින් ප්‍රතිපත්තිමය රාම අවශ්‍ය ප්‍රතිසංවිධාන ඒ සියලු කටයුතු මගින් දේශපාලනයට අවතීර්ණ වෙන්න පුළුවන් ඉතාම හොඳ මාර්ගයක් කියන එක. හොඳයි. මම හිතනවා හොඳ පැහැදිලි කිරීමක් අපිට ගොඩක් පහසුවෙන් මේ දේවල් තේරුම් ගන්න අවස්ථාව සැලසලා දුන්නා අපේ තිලින සහෝදරයා. ඊළඟට මම කැමතියි දැනගන්න දැන් බොහෝ වෙලාවට තරුණයන්ගේ අදහස් ටිකක් අපි කියනවානේ මේ රැඩිකල් නැත්නම් පොඩ්ඩක් ආවේගශීලී එහෙම තමයි තරුණයාගේ හැසිරීම කියලා. හැබැයි කොයි ආකාරයක වුණත් තාරුණ්‍යයට තියෙන වගකීම ඒක කොහොමද තමන්ගේ ප්‍රතිපත්තිය ඇතුලේ හැසිරෙන්නේ කියන එක තුළ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මතවාදයත් එක්ක ගොනු කරලා සහ තමන් මේ දේශපාලනය තුළ ඇයි එහෙම කරන්නේ කියන කාරණාවත් එකතු කරන්න ආරාධනා කරනවා නියෝජ්‍ය ලේකම් ඩෝෂන් කුමාර ඔබට. ඔව් ක්‍රිෂ්ණා මම ලිබරල් මතවාදය සඳහා නැඹුරු වෙන්නේ බොහොම නිතින්ම මට සිද්ධ වෙන දෙයක්. මම කුඩා කාලේ සිටම කිසිදු පක්ෂ දේශපාලනයකට ලඟු වෙච්ච කෙනෙක් නෙමෙයි. අපේ අම්මලා තාත්තලා අපේ පවුල් පරිසරයේ රැකසලා තිබ්බ පක්ෂ දේශපාලනය. නමුත් මම විශ්වවිද්‍යාල ප්‍රවේශය ගත්තට පස්සේ විශ්වවිද්‍යාලයට ප්‍රවිෂ්ඨ වෙන්න පෙර ඔය ශිෂ්‍ය සංගම් වලට අනුබල දෙන සහ ඒ ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය විශ්වවිද්‍යාලය ඇතුළේ සිද්ධ වෙන්න ඕන ආකාරය තීරණය කරන්නේ යම්කිසි කණ්ඩායමක් ඉන්නෝ ශිෂ්‍ය ව්‍යාපාරයේ මෙහෙවන. මේ මෙහෙවන කණ්ඩායමක එක පුද්ගලයෙක් ආවා. මම විශ්වවිද්‍යාල වරම් ලබා ගත්ත ගමන් අපේ ගෙදරට ආවා මාව හම්බෙන්න අවස්ථා 3-4කදී. ඇවිල්ලා ඔහු මට ඔය වර්තමානයේ ඔය දේශපාලනිකව රට අරාජික කරන්න ආරාධින දේශපාලන කණ්ඩායමක පන්ති 5 කියන එක මට ඉගැන්නුවා. මට කරන්න මට අවස්ථාව දෙන්න කියලා කිව්වා. මම නමුත් මම ඒක ඉගෙන ගත්තා. මොකද මට දැනුණා ඒක තුල තියෙන නිස්සාරභාවය සහ ඒක තුල තියෙන කිසිදු මේ දීර්ඝකාලීන දැක්මක් හෝ පුළුල් එකක් නැහැ. මට මගේ නිදහසේ ශිෂ්‍යයෙක් විදිහට කටයුතු කරන්න ඕන වපසරියක් මට විශ්වවිද්‍යාලය තුල හදා ගන්න ඕනේ කියන එක මට ඒ ක්‍රියාකාරී සැලැස්ම ඇතුළෙම තමයි මම විශ්වවිද්‍යාලයට යන්නේ. ඊට පස්සේ මම සරසවිය තුල මම ශිෂ්‍ය දේශපාලනය කරනවා. ඒකෙදී අපි කරනවා ඔය ශිෂ්‍ය ව්‍යාපාරයේ සාම්ප්‍රදායික ශිෂ්‍ය ව්‍යාපාරයට එහා ගිහිප එකක් අපි කරනවා තරු රෑන කියලා ශිෂ්‍ය ව්‍යාපාරයක්. නමුත් ඒ ශිෂ්‍ය ව්‍යාපාරයක් විදිහට මම ඒක හඳුනන්න කැමති නෑ. අපි තරු රෑන තුලින් අපි සෑහෙන සමාජශීලී වැඩ කටයුතු සහ සමාජ ඉදිරි යහපැවැත්ම සහ ප්‍රගමනය වෙනුවෙන් අවශ්‍ය බොහෝ සුබ සාධන කටයුතු අපි කණ්ඩායමක් විදිහට ඉදිරිපත් වෙලා කරා. ඒ කාල සීමාව ඇතුළත තමයි මට හම්බෙන්නේ මේ දේශපාලනිකව ලිබරල් මතවාදය කියන එක සම්බන්ධව ඉගෙන ගන්න. ඒකදී මම ලිබරල් මතවාදය සම්බන්ධව ෆලෝ කරා. ඒ සම්බන්ධව මම අධ්‍යයනයක නිරත වුණා. ඒකත් එක්ක කඳුරුගත දේශපාලනයක් මට මේ වෙද්දි දේශපාලනයක් තියෙනවා. දේශපාලනිකව මම යම්කිසි කඳුරකට උපකාර කරනවා. ඒ කඳුර තමයි ලිබරල් කඳුර.
ඉදිරියේදී මම කියන්නම් ඇයි ඒ සඳහා ප්‍රවිෂ්ඨ වුණේ සහ ඉදිරියේදී අපි මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක සම්බන්ධව ඒ කඳුරුගත දේශපාලනයේ සාම්ප්‍රදායිකට එකට විරුද්ධව කියලා. හොඳයි. මම හිතනවා අපි පළවෙනි වටේ හොඳ පැහැදිලි කිරීමක් ලබා ගත්තා. අපේ ලිබරල් තරුණ සංසදය තුළ කොයි වගේ මතවාදයක්ද ක්‍රියාත්මක වෙන්නේ, ඒ තුළ කොහොමද ඔවුන්ගේ දැක්ම කියලා අපි දැන කියාගත්තා. ඉතින් මේ අපේ හොඳම රටක් වැඩසටහන තුළ බොහෝ වෙලාවට සාමාන්‍ය පෙළ උසස් පෙළ හදාරන දුවා දරුවන් ඉන්නවා. එහෙම නැත්නම් විශ්වවිද්‍යාලය වරම් ලබාගෙන ගෙදර ඉන්න දරුවෝ ඉන්නවා. එහෙම නැත්නම් මොන ආකාරයක හෝ තමන් වෘත්තීක නිලන ගමන් මොන හරි කරන ගමන් ඉන්න තරුණ දරුවෝ ඉන්නවා. ඒ නිසා සමහර වෙලාවට තමන්ට පාසල් අධ්‍යාපනය තුළ හදාරන්න අවස්ථාව ලැබුණ නැත්නම් ලිබරල් වාදය කියන්නේ මොකක්ද කියලා පුංචි ප්‍රශ්නයක් ඇති. අද අපි මේ කතා කරන දේ පිළිබඳව. ඉතින් ඒක නිසා අපි ඔවුන්ගේ දැනුමට එක්ක අපි ඒ පිළිබඳ පුංචි හැදෑරීමක් කරගමු. මේක මේ දේශපාලන ශාස්ත්‍රතාවය වෙනුවෙන් හරිදේ ටීවී අපි ඉදිරිපත් කරන අපේ හොඳම රටක් වැඩසටහනේ ඔවුන්ගේ දැනුමට ඉදිරිපත් කරන දෙයක් විදිහට අපි මේක එකතු කරනවා. ඒ තමයි දේශපාලනය සහ ආර්ථික ක්‍රියාවලිය තුළ උපරිම නිදහස ළඟා කර දෙන සහ උපරිම නිදහස අගය කරන දේශපාලන වැඩපිළිවෙල තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය නැත්නම් මේ ලිබරල් වාදය කියන එක තුළ ක්‍රියාත්මක වෙන්නේ මේ ආර්ථික සහ දේශපාලන වශයෙන් නිදහස. එය 1776 වර්ෂයේදී ඇඩම් ස්මිත් කියන දාර්ශනිකයා ඔහුගේ ජාතීන්ගේ ධනය කියන කෘතිය ඔහු ඇතුළත් කරනවා මේ පිළිබඳ වැඩිදුර විස්තරයක්. එතකොට මේ ආර්ථිකය රජයේ මැදිහත් වීමෙන් නිදහස් කරලා පවත්වාගෙන යා යුතුයි කියන එක තමයි ඔහුගේ කෘතියේ ඇතුළත් වෙන කාරණාව වෙන්නේ. ඊට පස්සේ 1788 ඉංග්‍රීසි විප්ලවය එනවා, 1776 ඇමරිකානු විප්ලවය එනවා, 1789 ප්‍රංශ විප්ලවය එනවා. මේ විප්ලව වලින් පස්සේ ලෝකේ වෙනස් වෙච්ච කාල සීමාවක ක්‍රියාත්මක වුණු මේ ලිබරල් වාදය බොහොම ඉක්මනින් යුරෝපයේ පුරාම පැතිරී යනවා. එතකොට ඒ යුරෝපයේ තුර පැතිරී ගියාට පස්සේ එය විවිධ යුගවලට එනවා. ඉතින් කොහොම වුණත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මතය තුළ තමන්ගේ දේශපාලන ගමන ඉදිරියට අරන් ගිය රාජ්‍ය නායකවරු ගණනාවක් ඉන්නවා. ඔබට බොහොම මතක ඇති අපි යකඩ ගැහැණිය කියලා හඳුන්වනවා එංගලන්තයේ මාග්‍රට් තැචර් මහත්මිය, ඒ වගේම රොනල්ඩ් රේගන් ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයා අපි මතක් කරනවා. ඉතින් ඔවුන් තමන්ගේ දේශපාලන දර්ශනය බවට පත් කරගන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය. ඉතින් ඒ වගේම දැන් මේ කාරණා ටික එකට එකතු කරලා අපි අද දවසේ මේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන කාරණාවේදී ජාතික සංවිධාවරයා වශයෙන් හරිෂ් කිරියැල නැවතත් මම ඔබට යොමු වෙනවා. දැන් මේ ඔබේ සංවිධානය තුල ඔබ සංවිධානගත වෙන්නේ ඇයි? අපි සංවිධානගත වෙන්නේ අද රටට මේක අත්‍යවශ්‍යම දෙයක් නිසා. මොකද මේ රට දැන් අපි නිදහස ලැබලා අවුරුදු 70 ගාණක් ගිහිල්ලා තවමත් අපි සංවර්ධනය වෙන රටක් විදිහට තමයි තාම අපි හඳුන්වන්නේ. නමුත් දැන් මේ අවස්ථාවේ අපි බංකොලොත් වෙච්ච රටක්. අපි මෙහෙම කියමුකෝ හරිෂ්, ඔයාගේ තාත්තා ඉගෙන ගත්තෙත් අපේ රට තුන්වෙනි ලෝකයේ දියුණුවෙන් පවතින රටක්. හරිෂ් ඉගෙන ගත්තෙත් එහෙමයි. එතකොට දැන් හරිෂ්ට දරුවෝ ඉන්නවාද කියලා මම දන්නේ නැහැ. ලොකු දරුවෝ දැන් මට ලොකු දූලා දෙන්නෙක් ඉන්නවා. අපේ දූලා ඉගෙන ගන්නෙත් අපි තුන්වෙනි ලෝකයේ දියුණුවෙන් පවතින රටක්. ඒ අයගේ දරුවෝත් ඉගෙන ගන්න ඕනේ එහෙමද? අපි ප්‍රශ්නයක් තියෙනවා නේද? අන්න ඒක තමයි. එන්නේ එතනදී අපි පැහැදිලිව හිතන්න මේ අවුරුදු 70 ගානක් තිස්සේ දැන් අද මේ වර්තමාන තරුණයා මේකේ සම්පූර්ණ වගකීම එහෙම නැත්නම් මේකේ වරද පටවල තියෙන දේශපාලඥයාට. නමුත් එතන නෙමෙයි ඇත්ත තත්ත්වය. මෙතන ඒ දේශපාලඥයා ඒ පාර්ලිමේන්තුවට පත් කළ යවන්නේ ජනතාව. එහෙනම් මෙතන වැරද්ද තියෙන ජනතාව තුළ. එන්න එතන තමයි අපි කල්පනා කරන්න ඕනේ. එහෙනම් ඒ වරද නිවැරදි කරන්න අපි මොකද කරන්න ඕනේ? අපි අලුත් දේශපාලන ප්‍රවණතාවය අලුත් නෙමෙයි මේක පරණ ප්‍රවණතාවයක්. නමුත් ඒ தත්ත්වය අපි ජනතාව තුළ ජනගත කරන්න. එන්නේ වැඩපිළිවෙලට සඳහා තමයි අපි මේ ලිබරල් මතවාදය ඉදිරියට අරගෙන යන්න සංවිධානගත වුණේ. අපි තරුණ විදිහට අපිට තරුණ ලිබරල් සංසදයේ විදිහට අපි බොහොම විශාල වැඩ කොටසක් මේ වෙනුවෙන් කරනවා. අපි එකම බලාපොරොත්තුව තියෙන්නේ මේ ලිබරල් මතවාදී තරුණයෝ අනාගත දේශපාලන කරළියේ දිග්විජය කරන්න තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. එන්නේ වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කරන එක තමයි අපේ මේ තරුණ ලිබරල් සංසදය හරහා කරන්නේ. ඒකට තමයි අපි සංවිධානගත කරන්නේ. හොඳයි. හරිශ්ගේ අදහස් දැක්වීමත් එක්කම මේ ප්‍රියංකර මට මෙහෙම හිතෙනවා දැන් මේ 1776 ඇඩම් ස්මිත් ඔහුගේ කෘතිය තුළ මේ කාරණාව ඉදිරිපත් කරාට අපි ගියොතින් සිද්ධාර්ථ කුමාරයා හොයාගෙන මහා භාරතයට ගියොතින් ඔහු සොයාගෙන යන්නේ
මේ මම හිතන්නේ මේ නිදහස මේ ලිබරල් ක්‍රමය හොයාගෙන යන්නේ මාලිගාව තුල ඇති වෙන සිරකිරීම සීමා කිරීම නැත්තම් පවත්වාගෙන ආපු දේ ඒ විදිහටම පවත්වාගෙන යා යුතුයි කියන රටාවෙන් රාමුවෙන් මිදීම සහ Tamanගේ උපරිම නිදහස හොයාගෙන යෑම ඒ තුල විමුක්තිය උදා කර ගැනීම ඒක වෙනම මාර්ගයක්. හැබැයි ඒ තුල ප්‍රජාතන්ත්‍රවාදය තුල ජනතාවට මොනවද ළඟා කරලා දෙන්න පුළුවන් කියන එකද ඔබගේ මූලික ප්‍රතිපත්තිය බවට පත් වෙලා තියෙන ප්‍රියංකර. ඔව්. අර ඔබතුමී කිව්වාගෙන සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ නික්ම යන්නේ ඔහු පියතුමාට අවශ්‍ය විදියට වැඩ කරන්න යන්නේ. ලිබරල් වල ඒක නැහැ. ලිබරල් වල තියෙන්නේ තමන් කැමති දේ කරන්නනේ. පිය රජතුමාට අවශ්‍ය වෙන සක්විති රජ කරන්නේ නැහැ. සිද්ධාර්ථ කුමාරට අවශ්‍ය වෙන බුදු බව කියන්නේ විමුක්තිය සොයාගෙන යන්නේ. අන්න එතකොට මේ ගමන් දෙකේදී ඔහු සොයාගන්නේ ලිබරල් මතවාදය ඔස්සේ ගියා කියන්න අපිට පුළුවන් ඒකයි. ඒ වෙලේ. ඒ වගේම දැන් මම අර මුලින්ම පටන් ගන්න අර ඉස්සෙල්ලා කිව්වා වගේ අර මේ අධ්‍යාපනය තුලින් එනකොට ළමයෙන් දැන් මේ පහුගිය වසර 3 ගත්තාම පාස්කු ප්‍රහාරය කොරෝනා ඊට පස්සේ ආර්ථික අවපාතය නිසා මේ ළමා පරපුරක් වසර 3ක් දැන් මුලින්ම ගත්තොත් පෙර පාසල් යන ළමයාගේ ඉඳලා වසර 3ක් ඒ ළමයාට පාසල් අධ්‍යාපනය නැති වෙනවා. ඒකකොට ඉස්සර අපිට තියෙන පෙර පාසල් ගිහිල්ලි වෙලා ඒ ළමයාත් එක්ක ඇවිල්ලා අපිට පෙර පාසල් මිතුරෙක් ඉඳියා. එක වසරේ මිතුරෙක් හිටියා. දෙක වසරේ මිතුරෙක් හිටියා. දැන් ඒ අයට මේක නැති වෙලා තියෙනවා. ඒ වගේම අධ්‍යාපනයත් නැති වෙලා තියෙනවා. දැන් ඔතනින් එහාට ඒ කඩ වෙලා ඉදිරියට එන ළමයාගේ අත්දැකීම ලබන්න අපි ඉස්සරහට තමයි ඒක ලබන්න වෙන්නේ. ඒ කියන්නේ ඒ අධ්‍යාපන නොලැබිලා බිහි වෙන ළමයාගෙන් හැදෙන මේ පුරවැසියා මොන වගේ පුරවැසියෙක්ද කියන එක දන්නේ නැහැ. ඒකෙදි රජය ඊටමත් වගකීමෙන් මැදිහත් වීමෙන් ඒක අවධානයෙන් බලන්න ඕන දෙයක් ගිලිහුණා කියලා මම හිතනවා. ඔබ කියන්නේ මේ සාමූහික නිදහසට වඩා ආත්මාර්ථකාමයේ පදනම් කරගත දරුවෙක් තමයි අපිට බිහි කරන්න වෙලා තියෙන්නේ. මම අන්නේ ඒක තමයි කියන්නේ ගියේ. මොකද මිතුරෙක් නැහැ ඔහුට. අන්තර්ජාලය හරහා ඔහුට මිතුර හම්බෙන්නේ. නැත්නම් එහෙමත් නැත්නම් ඩිජිටල් මිතුරෙක් හම්බෙන්නේ. ආශ්‍රය කරන්න වෙන්නේ නැහැ. නමුත් අර ඒකෙන් අර වෙනමම පුද්ගලයෙක්. ඒ කියන්නේ පරාර්ථයක් නැති මිතුරෙක් හම්බෙලා මිනිසෙක් බිහි වෙන්නේ. එතකොට අවසානයේ අපිට ඒක අපිට කියන්න බෑ අනාගතේ මේ ළමයා මෙහෙම වෙයි කියලා. ඒ ළමයා කොහොම වෙයිද කියලා බලන්න වෙන්නේ අපිට තව අවුරුදු 10ක් 15ක්වත් යන්න වෙයි. ඔය අඩුව ප්‍රතිපාක විඳින්න ඉස්සරහට. දැන් මේ අනිත් එක තමයි මේ දැන් ඉස්සෙල්ලා කිව්වා මගෙන් ඔබතුමිය ඇහුවා මේ සිද්ධාර්ථ කුමාරයා ඒ මේකත් එක්ක අපි දැන් මේ ලිබරල් එකෙන් කොහොමද ඉදිරි අපේ ක්‍රියාමාර්ගය ගන්න කියලා. මෙන්න මේකෙදි අපි බලාපොරොත්තු වෙනවා ප්‍රතිසංස්කරණ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් හැමෝම කතා වෙනවා රනිල් වික්‍රමසිංහට කියන පුද්ගලයාට ජනවරමක් නැහැ. මම මේ දේශපාලන නම් පාවිච්චි කරාට ඔහුට ජනවරමක් නැහැ කියනවනේ. දැන් එහෙනම් මොනවා හරි නමුත් එතුමා දැන් වැඩ බලන ජනාධිපති. එහෙනම් මේ ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් තියෙන මේකේ. එහෙනම් අපි කරන්න ඕන මෙන්න මේ ලිබරල් මතවාදය ඔස්සේ ඇවිල්ලා කොහොමද මේ ව්‍යවස්ථාමය ආර්ථිකමය අධ්‍යාපන ඒ අංශවලට කොහොමද මේ ලිබරල් ඇතුළත් කරන්න කියන්නේ. ඒ හරහා කොහොමද රට දියුණු කරන්න කියන එක තමයි අපි බලන්න ඕන. එතකොට අධ්‍යාපනයේදී අපි අනිවාර්යයෙන්ම දෙන්න ඕන සියලු දෙනාට අර නිදහස ඇතුලේ අවශ්‍යතාවය. දැන් විශ්වවිද්‍යාලයට යනවා නම් මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යනවා. නමුත් දැන් ඉන්න දරුවට රජයෙන් තමයි තීරණය කරන්නේ මම මොන විශ්වවිද්‍යාලයට යන්න ඕනේ කියලා. හැබැයි ඒක හරි අසාධාරණයි. ඔහු විශ්වවිද්‍යාලයට අයදුම් කළා. ඔහු බලාගෙන ඉන්නවා මට කොහේ කැම්පස් එක ලැබෙයිද කියලා. එහෙම වෙන්න සුදුසු නැහැ. ඔහු කැමති නම් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යන්න ඔහුට අවස්ථාවක් තියෙන්න ඕන. ඔහුට වෙනත් විශ්වවිද්‍යාලයට යන්න නම් ඒ අධ්‍යාපන ක්‍රමය තියෙන්න ඕන. අධ්‍යාපනය අනිවාර්යයි. නමුත් ඔහුට කැමති විදියට. ඒක තමයි ලිබරල් මතවාද තුල යනවා. දැන් එතකොට ආර්ථිකයෙන් වශයෙන් ගත්තට පස්සේ ආර්ථිකයේ දැන් රජය සේවා කොටස කළ යුතුයි. නමුත් ආර්ථිකයේ දැන් ලාභ ඉපීම් කොටස කරන්න ඕන පෞද්ගලික අංශය. එතකොට නිදහස. එතකොට පෞද්ගලික අංශයට අවශ්‍ය විදිහට ඒ ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන්. රජය එහි සීමා කරාම ඒ කොටස කරන්න බැරි වෙනවා පෞද්ගලික අංශයට.
ඒක රජයෙන් ගැලවෙන්න ඕන. ඒ තව දෙයක් තමයි දැන් රාජ්‍ය සේවය ඇතුළට ගියාම සේවාවක් ලබා ගන්න පුද්ගලයෙක් ඔහුට ඒ සේවාවෙන් තෘප්තියක් ලැබෙන්නේ නැහැ. අපි ඒක හොඳටම දන්න දෙයක්. අන්නේ තෘප්තිය ලැබෙන අංශය විදියට අපි රාජ්‍ය සේවය පෙරලා ගන්න ඕන කොහොමද කියන්නේ. අපි අන්නේ ලිබරල් මතවාදය තුල තමයි අපි ඒක බලාපොරොත්තු වෙන්නේ. දැන් එතකොට නීතිය හැදුවහමත් අපි බලාපොරොත්තු වෙනවා මේ ලිබරල් මතවාදය තුල නීතිය ස්ථාපිත කරන්න කොහොමද කියන්නේ. අපිට මෙන්න මේ කරුණු වලට තමයි අපි ලිබරල් මතවාදය ඒ ප්‍රේම එක තුළ තමයි දාලා අපි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. අන්න ඒ මතවාදය තමයි අපි මේ ඒ කියන්නේ අපි මෙහෙම හිතමු තිලින දැන් ඒ කියන්නේ අපිට තියෙනවා අපේ රටේ මූලික ලියවිල්ලනේ ව්‍යවස්ථාව තියෙනවා. දැන් සමහර වෙලාවට අපි කියවනේ අපේ දේශපාලන සාක්ෂරතාවයේ ගැටලුවක් තියෙනවා කියලා. එතකොට අපි හිතනවා සමහර වෙලාවට මේ ව්‍යවස්ථා කියන්නේ මොනවද මේ නීති රීති කියන්නේ මොනවද මේවා මුකුත් ඕනේ නැහැ මං කියන දේ තමයි හරි මට හිතෙන දේ තමයි හරි කියලා මේ දේවල් තමන්ගේ අතට ගන්න උත්සාහ කරන තාරුණ්‍යයට ඔබ කියන්නේ එහෙම නෙමෙයි. රටේ මූලික නීතිය ඇතුලේ කොහොමද මේ දේවල් වෙනස් කරගන්නේ? මෙවැනි ක්‍රම තියෙනවා. දැන් ඔබ කියන වගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ තුල මේ දේවල් නිවැරදි කරගන්න පුළුවන්. ඒ නිසා මේ අපිට තෝරගන්න තියෙන එකම ක්‍රමය කියලා හිතලා අපි යම් රැල්ලකට හැරිලා යනවද? එහෙම නැත්නම් අපිට මේ ලබා ගන්නට නිවැරදි ක්‍රමවේද තිබෙනවද? ඒ නේද ඔබ මේ දැන් මෙහෙමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමයි මම දකින විදියට රටක ගමන දිශානතිය කොහෙටද යන්නේ කියලා මේ කරන්නේ. එතකොට ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා නම් ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කඩනවා නම් කවුරු හරි එතකොට ඒ රටේ නීතිය වල්වදිනවා. එතකොට මේ රට යන්නේ ආපස්සට. දියුණු වෙන රටක් නම් මෙහෙමයි මේ ලෝකෙ මිනිස්සු කොටස් දෙකකට බයයි. එකක් නීතියට බයයි, එකක් ආගමට බයයි. ඒකෙන් තමයි මේ පුද්ගල මිනිසා කියන කෙනා කන්ට්‍රෝල් වෙලා තියෙන්නේ. එතකොට අපි අනේ නීතිය කියන කෑල්ල ගත්තට පස්සේ මේ නීති රාමු ඒ කියන්නේ ප්‍රතිසංස්කරණ ඇවිල්ලා එක දිගට ඇවිල්ලා අවසානයේ පුද්ගලයන්ට හොඳම කොටස කියලා තමයි අවසාන තියෙන්නේ. දැන් නමුත් ඒකත් වෙනස් විය යුතුයි කියලා කියනවා. දැන් තරුණයෝ කියන්නේ රැඩිකල්. හරිද? අපිත් තරුණයෝනේ රැඩිකල්. නමුත් අපිත් ගවේෂණාත්මකව නීතිය මොකක්ද? ව්‍යවස්ථාව මොකක්ද? ව්‍යවස්ථාවේ කරුණු මොනවද කියලා තමයි අපි ඉල්ලීම් දිනා ගන්න ගියත් මොන දේ කරන්න ගියත් අපි කරන්න ඕන අන්නේ ව්‍යවස්ථාව රාමුව තුල. දැන් මේ ව්‍යවස්ථාව ලියවිල්ල වැඩක් නැහැ. මේක තමයි වෙන්න ඕන. එහෙම කියලා ගියොතින් කවමදාවක්වත් රටක් දියුණු වෙන්නේ නැහැ. මොකද අපි මේ රට තාම දියුණු වෙමින් පවතින රටක්නේ. එතකොට මේ තුල අර අවශ්‍ය දේ වෙන්නේ නැහැ මේ ව්‍යවස්ථාව උල්ලංඝන කළ යෑම තුල. තරුණයා වේවා හෝ වැඩිහිටියේ හෝ වේවා සියලු දෙනාම මෙන්න මේ ව්‍යවස්ථාව කියන එක අපි වීසි කරන්න බෑ. ඒක අතපී දාලා කොළගිල්ල වීසි කරන්න බෑ. අපිට ඒක අනිවාර්යෙන් පිළිපැදිය යුතුයි. ඒ අනිත් එක තමයි මේක ගැළපෙන්නේ නැත්නම් අපි දැන් අරගල කරනවන කියන්නකෝ. අරගල කරන්න ඕන ඔලුගිඩි මාරු කරන්න නෙවෙයි. ඔලුගිඩි මාරු කළා කවදාවත් මේ කරන්නේ. මොකද අපි දිගටම අවුරුදු 72ම ඔලුගිඩිනේ මාරු කරේ. ඔලුගෙඩි මාරු කළා මේ දේ කරන්න බෑ. අපි එහෙනම් ව්‍යවස්ථාම වෙනසකට යන්න ඕන. ප්‍රතිපත්තිම වෙනසකට යන්න ඕන. අපි කියන්න ඕන මෙන්න මේ නීති මේ ප්‍රතිපත්ති මේ ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතුයි. අන්න ඒ තුලින් තමයි අපේ දියුණු කියන මට්ටමකට යන්න පුළුවන්. අපිට ව්‍යවස්ථාව කල්ලා දාලා මේකනේ ව්‍යවස්ථාව මෙන්න මේ විදිහට කරන්න ඕන කියලා එහෙම ගිහිල්ලා කවදාවත් රටක් ඉදිරියට අපිට ඉස්සරහට යන්න බෑ. හොඳයි. අපි දැන් අද දවසේ අපි මේ අපේ වැඩසටහන හොඳම රටක් වුණාට සමහර විට ඔබට දැනෙන්නේ නැති මේක අපේ හරිදේ පාසල වගේ වැඩසටහනක්. අද අපි ඔබට දේශපාලන විද්‍යා පාඩමක් කියලා දෙනවද කියලා තෙලාකට හිතනවා වෙන්න පුළුවන්. සමහරට ඔබ නොදන්න වචන, ඔබට ටිකක් අලුත් වචන, මේ ලිබරල් වාදය, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, මේක කොහොමද ආවේ, ඇඩම් ස්මිත් මේ වගේ වචන ඔබට අලුත් වෙන්න පුළුවන්. හැබැයි මේ කතා කරන්නේ ඔබ දන්න දෙයක් පිළිබඳව. මේ කතා කරන්නේ ඔබට ඊටාම හුරු ඔබ එදිනෙදා ක්‍රියාත්මක කරන දේ සහ අතීතයේ ඔබ ළඟ තිබුණු දේ. මේ තමයි නිදහස. එතකොට අපිම අපේ නිදහස සීමා කරගෙන අපිම කඳ උරු බැඳිලා අපිම අගුළු දාගෙන හිර වෙලා අපිම සීමා වෙලා අපි නිදහස් කරන්න කියලා ඉල්ලා සිටිනවද කියලා මට හිතෙනවා. එතකොට අපි නිදහස් කරන්න කියලා ඉල්ලා සිටින තාක්කල් කියන්නේ අපි නිදහසේ නෑ කියලා අපි නොදන්න තාක්කල් අපි නිදහස් වෙන්නේ නැහැ. අපි දැනගන්න ඕනේ පළමුවෙන්ම අපි මේ බැඳිලා ඉන්නේ අපිට විලංගු දාලා තියෙන්නේ කියලා. හැබැයි අපිට හිතනවා නම්
කවුරු හරි ඇවිල්ලා අපිව මේකෙන් ගලව ගනීවි මේ ඒක ගලව ගන්න තියෙන මාර්ගය මේකද කියලා දර්ශන ඔබ ඒකට එකයිද? ඔව් මම හිතන්නේ හරියට මේක අර රිලේ රේස් එකක බැටන් එක අරන් යනවා වගේ තමයි රටක නිදහස කවුරු හරි කාගේ අතට හරි දෙන්න ඕනි. අපි දේශපාලනිකව ගත්තම දේශපාලනඥයා කියන කෙනා බලය මාරු කරන්න අවශ්‍යයි. ඒක රටේ නීතිය සහ ස්වාධිපත්‍ය ඒ වගේම ව්‍යවස්ථානුකූල ව්‍යවස්ථාවට අනුව තමයි රටක් පාලනය කරන්න ඕන සහ ඒකට ගරු කරමින් තමයි කටයුතු කරන්න ඕන. රටක අපි දන්නවා නීතියේ ආධිපත්‍ය පිරිහුණාට පස්සේ සියලුම දේවල් රටේ අකල් මරණය වෙනවා. එතකොට නීතියේ ආධිපත්‍යයට මූලිකත්වය දෙන රටක නීතිය තමයි ව්‍යවස්ථාව කියන්නේ නීතිය රට. එතකොට ව්‍යවස්ථාපිතව සිදු කරන ව්‍යවස්ථානුකූල කාරණයකින් හැරෙන්න රටේ වල්බూరు නිදහසකින් එහෙම නැත්නම් දේශපාලනිකව මේක වෙනස් කරන්න ඕනේ, මේ නායකයා වෙනස් වෙන්න ඕනේ, රටේ මේ පාලකයා ඉවත් වෙලා යන්න ඕනේ කියලා බලපෑම් කරලා ඔවුන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න බැරි වෙනවා. අපි මෙහෙම කිව්වොත් අපිට මේක කරන්න පුළුවන්ද? දතට දත, ලේයට ලේ. මේක කරන්න පුළුවන් කාරණාවක්ද? ඕක ඔය මම ඔත හොඳ ප්‍රවිෂ්ටයක් වාගත්තේ ඕක එන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ මම හිටියේ ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ ඉන්න ශිෂ්‍ය දේශපාලනය කරන කාලේ අපි සරසවියේ 2004 5 අවධිය තමයි මම ශිෂ්‍ය එක් විදිහට විශ්වවිද්‍යාලය තුල හිටියේ. එතකොට අපි ඔය තරුරෑන කියලා සංවිධානයක් කරන කාලෙදී දැනට ඔය වර්තමානයේ ඉන්න එක්තරා ශිෂ්‍ය දේශපාලන නායකයෙක් ඉන්නවා. මම උනන් නම කියන එක හොඳ නෑ. ඔහු පෙරටුගාමී සමාජවාදීකේ ක්‍රියාකාරීම දැන් උඩම ඉන්න ඔය අරගලය කියන භූමියේ ප්‍රකාශකෙක් විදිහට කටයුතු කරන කෙනෙක්. මම ලිංගිකත්වය සහ ප්‍රජනන සෞඛ්‍ය කියන පාඩම ඉගෙන ගන්න ගිහිල්ලා මම ලෙක්චර් හෝල් එකේ ඉඳලා එළියට එනකොට මට කුණු මාළු හොදි කුණු බකට් එකක් ගහනවා කුණු පොල් කුඩු දිය කරපු පැකට් 6ක් ඔඩිටෝරියම් එක ළඟදී මට ගහනවා. මම බැලුවා ඇයි මට එහෙම කරේ කියලා. මම දන්නේ නැහැ මම ගැන සංවිධානාත්මකව මාව මර්ධනය කරා. නමුත් ඒ මර්ධනය තුල තිබ්බේ ඔවුන්ගේ සාම්ප්‍රදායික දේශපාලන ධාරාවට ඇතුල් වෙලා මම ඔවුන් එක්ක කටයුතු කරේ නෑ. මම වෙනස් දේශපාලන මතයක් දරුවාය කියන එකට තමයි මාව මර්ධනය කරේ. එතකොට එවැනි කණ්ඩායම් තමයි අද වර්තමාන වෙනකොට ඔය භූමිය අරක්ගෙන හිටින නායකයෝ කියා ගන්නපු කණ්ඩායම්. ඒ කියන්නේ පොඩි හැඩයකුත් තියෙන නේද? කොණ්ඩේ වවන්න ඕනේ, රැවුල වවන්න ඕනේ. පොඩි වෙනම හැඩයක් පෙනුමකුත් තියෙන නේද මේකට එකතු වෙලා. එතකොට ලිබරල් මතවාදයෙන් පිට. එයාලගේ මතවාදෙම දරන්න. එතකොට නැත්තම් විරුද්ධ වෙනවා. නැත්තම් ගහනවා. නැත්තම් එලවනවා. නැත්තම් කපනවා. මොකද ඒක තමයි මතේ. හොඳයි. දැන් ප්‍රියංකර හොඳ ප්‍රශ්නයක් මතු කරා ඩෝෂන්. මොකද දැන් මේ මිනිසා ස්වභාවයෙන්ම කොහොමද අපි සත්වයනේ නේ අපි මිනිස්සු වෙලා හිටියට අපිත් සත්වයෝ. ඒත් අපි තුලත් මේ තිරස්චීන ගති, මේ ගහන්න ආසාව, පලිගන්න ආසාව මේ දේවල් කරන්න අපිටත් තියෙනවානේ පොඩි එහෙම ඇතුලේ හැඟීම. ඒතර මේ තිරස්චීන සත්වයා එළියට එන තැනක්ද මේ? ඔව්. ඇත්තටම මිනිස්සයා කියන්නේ දරුණුම ගණේ ම්ලේච්ඡ තිරිසනෙක්නේ. මේ තිරිසනා ශිෂ්ට වුණේ කොහොමද? ශිෂ්ට වුණේ ආගමටයි නීතියටයි තියෙන බයට. එතකොට ආගමකුත් නීතියකුත් නොතිබුණා නම් මේ අශික්ෂිත සතා තරම් දරුණු ම්ලේච්ඡ සතෙක් ලෝකේ නැහැ. ඔහුට තමයි මේ මෙලෝ ක්‍රියාකාරකම් කරලා මේ සියලුම අවයව පාවිච්චි කරලා ඔහුට මේක ඕනාකාරයකට හැඩගස්ස ගන්න පුළුවන්. එතකොට ඒ දරුණු සතා ලේ දකින්න කැමති ඒ වගේම මේ ම්ලේච්ඡත්වයට කැමති සංස්කෘතියක් වර්තමාන වෙනකොට ගොඩනගෙන්න මම හිතනවා මේ පහුගිය කාල සීමාව තුළ අපිට මේ අධ්‍යාපනය හිමිවීම සහ ඔය කියන සාමාන්‍ය පරිදි මේ රට අපි ඔයාලට මම හොඳ ප්‍රවිෂ්ටයක් ගන්නම් මේකට අපි පශ්චාත් යුද සමය කියලා එකක් තිබ්බා අපේ රටේ. ඒ පශ්චාත් යුද සමය කියලා LTT එකත් එක්කන් අපි දරුණු යුද්ධයකට මුහුණ පෑවා අවුරුදු 30ක 30 අවුරුදු යුද්ධයක්. ඔය 30 අවුරුදු යුද්ධෙන් පස්සේ යුද්ධෙන් පස්සේ මොකක්ද අපි කරන්න කියන එකට අපිට කිසිම ප්ලෑන් එකක් තිබ්බේ නැහැ. පශ්චාත් යුද සමය. අපි යුද්ධ කරා අරුන්ගේ මේ ගාන මරුණා අපි දැක්කේ ලේ. අපි දැක්කේ ගැටුම්. අපි දැක්කේ කැරලි කෝලහල. අපි දැක්කේ අතන බෝම්බ පුරනවා මෙතන බෝම්බ පුරන දකුණු සමාජයේත් අපි බලාපොරොත්තුනේ LTT කීයක් මරනවද අපේ පහනම් ඒ 10 නම් අපි සතුටු වෙනවා. අපේ ගාන අඩුයි ඒ ගාන වැඩි කියලා. එතකොට එහෙම සමාජයක් තල්ලු වෙලා ඇවිල්ලා පශ්චාත් යුද සමයෙන් පසු නැවත වතාවක් එනවා මේ
දේශපාලනිකව ගත්තම ඔය සරසවි දේශපාලනය ඇතුලේ තියෙනවා ශිෂ්‍ය නේවාසික ප්‍රශ්න පාලකයොත් එක්ක තියෙන වෙල්ෆෙයාර් ප්‍රශ්න ඇත්තටම ගත්තොත් ඒව කතා කරන්නේ යම්කිසි කණ්ඩායමක් නිර්මාණය වෙනවා ශිෂ්‍ය නියෝජිතයෝ කියලා ශිෂ්‍ය නායකයෝ කියලා. ඔවුන්ට තියෙන්නේ මේ තියෙන ඔය හොස්ටල් එකේ ප්‍රශ්නේ ඇඳේ ප්‍රශ්නේ එහෙම නැත්නම් ඔය පොඩි ගැටලු ටිකක් ඔය කානුවේ ප්‍රශ්නේ ඔය වගේ ප්‍රශ්න ටිකක් කතා කරන්නේ ශිෂ්‍ය නියෝජිතයෙක්පත් කරලා යනවා. ශිෂ්‍ය නියෝජිතයා ගිහිල්ලා කතා කරන්නේ වෙල්ෆෙයාර් එකේ කොඩීන් එක ඩිලෙක් කතා කරන්න බැරි අර කොන්ද කඩපු එක්කෙනෙක් හදනවා සරසවිය ඇතුළෙම. ඔර රැග් සීසන් එක කියලා තිබ්බා. ඔය රැග් සීසන් එකේ කරන්නේ ඕක තමයි. ඔය පිට පොන්ද කඩනවා. ආපු ගමන් ඔය සමාජගත කරනවායි කියලා උපසංස්කෘතියක් ඇතුළට දාගෙන ඒ උපසංස්කෘතිය ඇතුලේ හදන අර දීන නින්දිත කොන්දක් නැති කෙනෙක්ව නිර්මාණය කරලා කාගේ හරි අනකට ක්‍රියාත්මක වෙන පුරවැසියෙක් හදනවා. කියන්නේ උසි ගන්නවා. එතකොට පොඩි මස් කට්ටක් දුන්නම ලොකු අයියලා පොඩි මස් කට්ටක් දුන්නම පොඩි මල්ලිලා කනවනේ. ඒ වගේ තමයි දැන් මේ වෙලාවේදී මේ සැබෑ ගැටලුව විදිහට මම ඇත්තටම දකින්නේ මේ අවුරුදු 3ක කාලයක් ශිෂ්‍ය ව්‍යාපාරයට ෆන්ක්ෂන් වෙන්න තැනක් නැහැ. ඒ කියන්නේ හොස්ටල් ටිකට ගිහිල්ලා හොස්ටල් වල එකතු වෙන්න විදිහක් නැහැ. ශිෂ්‍ය ක්‍රියාකාරීකයෝ යන්නේ නැහැ. ඊට පස්සේ මේ ආපහු මේ ක්‍රයිසිස් එකකට ආවරට ඒ ක්‍රයිසිස් එක කාල සීමාව ඇතුළත කොහොමත් මේ ගමනාගමන ප්‍රශ්න තියෙනවා. එතකොට මේ ඔක්කොටම එකතු වෙලා රොද බැඳෙන්න පුළුවන් භූමියක් නිර්මාණය වෙනවා. ඔතෙන් තේනවා එතෙන්ට කෑම ටික හම්බ වෙනවා, වතුර ටික හම්බ වෙනවා, නින්න තැන හම්බ වෙනවා, හට් එක හම්බ වෙනවා. ඉතින් ඔය කියන පරිසරය ඇතුලේ ඔය කියන කල්ලිය කණ්ඩායම ඉන්නවා. අර පළවෙනි වසරට එන ශිෂ්‍යයාට අර කැම්පස් එකේ ගන්න අත්දැකීම ගන්න හම්බ වෙන්නේ නැහැ. රැක් සීසන් එක හරි ඒ කිසිම දෙයක් ඒකේ නැහැ. නමුත් අතෙන් තාම තියෙනවා පාලකයාත් එක්ක කෙලින්ම අරගලයක් කරන්න. පාලකයාත් එක්ක අන්න ගහනවා පාලකයාට. හරි වීරත්වයක් මවාපාන. ඉතින් ඔය ශිෂ්‍ය ක්‍රියාකාරී දේශපාලනයේ ඉන්න ඔය කියන ඔය වැඩි නායකයෙක් ඉන්නේ දැන්. වැඩි සහ අපේ මාධ්‍ය ටිකටත් අවස්ථාව තියෙනවා ගිහිල්ලා මයික් එකක් දික් කරන්න නේද? එතකොට එයාලට හම්බ වෙනවා අර මහා ලොකු එයාලා හිතනවා මේ මහා සංස්කෘතියට ගහන එක ඇතුලේ අපි මහා වීරත්වයක් මවාපාලා මහා පොරවත් ඒක ඔකට කියන එතන අදි මානසිකත්වයෙන් අපි කියන පොරත්වය කියලා. ඒක ඇවිල්ලා මේ හිස් පුහු මිනිස්සුන්ගේ ඇතුලේ තියෙනවා අර මේ පාලකයාට මෙහෙම ගැහුවම මේ කියන්නේ ඒ මජර ගෝත්‍රික මේ භාවය තමයි ඒක ඇතුලේ එළියට එන්නේ. අපි දකින්නේ නැහැ වුන් තුර මේ කියන්නේ කිසිම දියුණු මානවීය ගුණාංගයන්ගෙන් පිරිච්ච මේ රට දියුණු දිශානතියකට අරන් යන මේ පරපුරකට මේ කියන්නේ පෙර අනාගතේ පහදන්න පුළුවන් ඥානයක් තියෙන මිනිස්සු ටිකක් ඉන්නවා කියලා. අපි පහුගිය කාලේ දැක්කා ඔහොම ශිෂ්‍ය ව්‍යාපාර අරන් ගිය ඇතම් නායකයෝ අන්තිමට කසාද බැන්දේ බොහොම ඉහළ පෙළේ ධනවත් මාධ්‍ය ආයතන වල වැඩ කටයුතු කරන ජනප්‍රිය අය විවාහ කරගත්තා. ඒ විවාහයෙන් පස්සේ සමහරට ටීවී එකේ channel එක රිමෝට් කන්ට්‍රෝල් එකවත් පාවිච්චි කරන්න බැරි තත්ත්වයට උන්පත් වෙනවනේ. ඉතින් එහෙම නිසා මම හිතනවා අපිට වගකීමක් තියෙනවා කියලා කටයුතු කරද්දී මීට වඩා හොඳින් හිතන්න. දැන් ඔබත් එක්ක කතා කළ විශේෂයෙන් මාධ්‍යවේදියෙක් හැටියට අපිත් එක්ක කතා කරලා ඔබට තියෙන හුරුව නිසා මේ අත්දැකීමත් ඔබෙන්ම විමසන්නට මම කල්පනා කරා. ඒක තමයි දැන් අපි 9 වෙනිදා සිදුවුණු කාරණාව 9 වෙනිදා දෙකක් තියෙනවානේ. 9 වෙනිදා දෙකක් තියෙනවා. හැබැයි මේ 9 වෙනිදා දෙකේම අපි දැක්ක අර ඔබ කිව්ව පොදු කාරණාව. ඒ තමයි නීතිය පිළිබඳව මිනිස්සුන්ගේ තියෙන බිය, විශ්වාසය බිඳ වැටෙනවා. ඒ වගේම ආගම පිළිබඳව තියෙන විශ්වාසය, භක්තිය බිඳ වැටෙන තැනක් සිද්ධ වෙනවා. ඒක පිළිබඳව මතක් කරොත් අරගල භූමිය තුල වින්දිතයන් කියන කණ්ඩායම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු බොහෝ පිරිසක් ගියා. එක අවස්ථාවකදී මට මතකයි දෙල්කඳ උසාවියට ගිහිල්ලා පෙනී සිටියා නීතිඥවරු 300ක වගේ කණ්ඩායමක්. ගිහිල්ලා වින්දිතයා නිදහස් වෙලා එනකොට අර සියලුම නීතිඥයෝ නැගිටලා අප්පුඩි ගැහුවා. ඒ පිළිගත්තා. එතකොට රටේ නීතිය මං හිතනවා මූලික වශයෙන්ම බිඳ වැටුණු දිනයක් විදිහට මර්මස්ථානයක් අතුල් පහරක් එල්ලුණු දවසක් විදිහට තමයි මම එදා දකින්නේ. ඊට අමතරව ඔය අරගල භූමිය කියන ස්ථානයේ ඊට මම ඉතින් පොඩි මේකනවා කිව්වා දැන් නීතිඥවරයා ඔහු උසාවියට ගිහිල්ලා කියනවා මෙන්න මේ නීති කරුණ මත මොහු නිදහස් කළ යුතුයි කියලා. නමුත් ඔහුට නොපෙනෙන යටින් තියෙන උසිගැන්වීමක් අපි උඹලා පස්සෙන් ඉන්නෝ උඹලා මේකට ගහපන් කියන එක. ඒක නීති රාමුව තුල නීතිඥයා ඍජුව නොකියුවට වක්‍රාකාරව උසිගැන්වීමක් තියෙනවා ඒකෙදි. සහ ඒ වගේම මේ
සියලුම සර්වාගමික නායකයන් විශේෂයෙන්ම පූජ්‍ය පක්ෂය පැවිදි උතුමන්ලා කතෝලික ආගමේ නායකවරුන් විවිධ සියලුම මේ සියලු දෙනාගේම ආශිර්වාදයේ හිමිවීමත් සමගම අර ශික්ෂණය, අර විනය, අර පවට තියෙන ලැජ්ජාව සහ බියත් මිනිසුන්ගෙන් ඈත් වීම තුළ අපි කියනවා ලැජ්ජාව බය තමයි මිනිසා පාලනය කරන්න කියලා. දේව ධර්ම දෙක කියලා අපි කියනවා. මේ ලැජ්ජාව සහ බය, පව් කරන්න තියෙන ලැජ්ජාව බය ඉවත් වීම තුළ අර නොහික්මුණු ප්‍රචණ්ඩකාරී ගලා යෑමක් රට පුරාම ඒකාකාරීව අපි දැක්කා. හොඳයි. අපි ඒ පැහැදිලි කිරීමෙන් පස්සේ නැවතත් හරිෂ් ඔබ වෙතට යමු වෙනවා. අපි මෙහෙම ඇහුවොත් හරිෂ් දැන් ව්‍යාපාරිකයක නිරත වෙන කෙනෙක්. එහෙම නැත්නම් අපි හිතමු මේ ආර්ථිකය ලිබරල් එක්ක යන ඊළඟ වචනේනේ ආර්ථිකය. ආර්ථික නිදහස ලිබරල් වාදය තුළ කොහොමද ස්ථාපිත වෙන්නේ? ඇයි ආර්ථික නිදහස් විය යුත්තේ? ආර්ථික නිදහස් විය යුත්තේ කියලා කියන්නේ ව්‍යාපාරයක් කරන්න ඕන කෙනෙක්ට අවස්ථාවක් තියෙනවා නම් තමුන්ගේ නිදහසේ ව්‍යාපාරය කරගෙන යන්න. මෙතෙන්දී ඒ ව්‍යාපාරයක් කරන්න සුළු පරිමාණයෙන් හෝ මහා පරිමාණයෙන් ව්‍යාපාරයක් කරන්න යන පුද්ගලයාට අවශ්‍ය නිදහස සහ අවශ්‍ය වටපිටාව රජය විසින් සිදු කර දිය යුතුයි. රජය ව්‍යාපාරයක් කරන තැනටපත් නොවිය යුතුයි කියන අදහස තමයි අපි ඉන්නේ. රජය ව්‍යාපාරයක් කරන්න ඕනේ. රජය තියෙන්නේ නීතියේ ආධිපත්‍ය සුරකින්න. ජනතාවට ඒ නිදහසේ ඉන්න අවශ්‍යතාවය ලබා දෙන්න ඕනේ. ඒ වගේම අලුත් ප්‍රතිපත්ති හදලි වල ජනතාව වෙනුවෙන් ඒ සහන ටික ලබා දෙන්න රජය සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම රජය තමුන් කරන ව්‍යාපාර කටයුතු ටික අතහැරලා දැම්මොත් ඒ ව්‍යාපාරිකයින්ට නිදහසේ තමුන්ගේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. නීති රීති දාන්න හොඳ නැහැ කවදාවත් ඒ ව්‍යාපාරයක් කරගෙන යන්න. හොඳම උදාහරණයක් ගන්නම්. අද මේ තත්ත්වය උදා වෙලා තියෙන ලංකාවට උදා වෙලා තියෙන එක හේතුවක් තමයි හොඳින් බලන්න පෙට්‍රෝලියම් එක. ඒ කියන්නේ කංජ මේ තෙල් නීතික සංස්ථාව. ඒ වගේම ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අපි ගුවන් සේවාව. ඒ වගේම තව කීපයක් අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. මේ දේවල් රජය අද පාඩුවට දුවන්නේ. ඒ පාඩුවට දුවන එක ඒ සියලු දේවල් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් මේ පාඩුවට දුවන එකේ ඒ පාඩුව පියවන්න මුදල් අය කරනවා කවදාවත් ජීවිතේට ප්ලේන් එක ගිහිලා නැති කෙනෙක්. ගුවන් යානයක ගිහිලා නැති කෙනෙක්ට. සමහරට ළඟට දැකලවත් නැති. ඔව් ළඟටවත් දැකලා නැති කෙනෙක් තමයි ඒක කරන්නේ. එතකොට ව්‍යාපාර කරන මිනිස්සු ඉන්නවා. ඔව් ඒ කියන්නේ ඔබතුමා හොඳ තැනකට අපේ මාතෘකාව ගෙනාවා. ඒ කියන්නේ දැන් ජීවිතයකටවත් ගුවන් යානයක යන්න වාසනාවක් තිබුණ නැති මේ අපේ රටේ ඔබ අපේ අතරේ ඉන්න වගේ ඊටාම සාමාන්‍ය පොදු ජනතාව සමහරට අපිට ටිකක් ළඟට දකින්න හරි අවස්ථාවක් ලැබිලා තියෙනවා. සමහරට ගුවන් යානයක් ළඟට දකින්න ලැබිලා නැති අහසේ යනකොට සද්ද දිහා උඩ බලාගෙන කුඹුරේ වැඩ කරන ගොවියා පවා ඒ ගුවන් යාන සමාගමේ ණය ගෙවනවා නම් ඔහුගේ බත්පතින් ඔහුගේ හාල් ටිකෙන් පරිප්පු ටිකෙන් ගිනි පෙට්ටියෙන් ඔහු ඒ බදු ගෙවනවා නම් ඔබ ඔය කිව්වගේ සමහර විට කරන්ට් එක නැති ගෙදරක මිනිස්සුත් පෙට්‍රෝලියම් එකට බදු ගෙවනවා නේ. ඉතින් ඒක නඩත්තු කරන්න. එතකොට ඇයි මේ ආයතන පාඩු ලබන්නේ? මට ඒකට හේතුව කියන්නේ. ඊට පස්සේ අපි බලමු ඇයි පාඩු ලබනවට අපි මොකද්ද කරන්න කියලා. ඔව්. ඇත්තම කතාව මේකයි. දැන් රජයක් විදිහට ගත්තාම ඔය ඉන්න ආයතන එදා ඉඳන් අද දක්වා යම්කිසි ක්‍රමවේදයක තමයි අරගෙන යන්නේ. ඔය තියෙනවා වෘත්තීය සමිති. මේ වෘත්තීය සමිති තියෙනවා ඒ වගේම මේවා අරක්ගත්ත නිලධාරීවාදයක් තියෙනවා. මේ නිලධාරීවාදයට අවශ්‍ය විදිහට තමයි මේ දේවල් සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ. සමහරු ගන්නවා මිලියන ගණන් පඩිය මාසෙකට. ඒක අපිට කඩන්න බෑ. මොකද වෘත්තීය සමිති උදවිය මේ දේවල් අල්ලගෙන තියෙන්නේ. ඒතකොට රජය යම්කිසි ජනතාව වෙනුවෙන් හිතන රජයක් මෙතෙන්ට ඇවිල්ලා ඒ ඒකාධිකාරිය කඩන්න හදනකොට අර වෘත්තීය සමිතියක ඇවිල්ලිවලා මිනිස්සු අවුස්සනවා. මිනිස්සු අවුස්සලිවලා ඒ රජයේ පෙරලල් දාන්න වැඩ කටයුතු කරනවා. එහෙම නැත්නම් ඇමතිවරයාට ගහනවා. එහෙම නැත්නම් අර කලින් කිව්වා වගේ තරුණ කණ්ඩායමට කුසි ගන්නවලා ගිහිල්ලා ඒ ගෙවල් ගිනි තියලා දානවා. ඒකට තව දෙයක් ඉස්සු කරන්නද මේ හරිෂ්? මොකද දැන් බෝනස් ගෙවන්නේ ලාභයේ කොටසක් හැටියටනේ. දැන් පෙට්‍රෝලියම් එක කවදාවත් ලාභ ලබන්නේ නැත්නම් ජීවිත කාලෙම පාඩු ලබනවනම් කොහොමද බෝනස් ගන්නෙ? ඉතින් ඒක තමයි කියන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම IOC සමාගම ඉන්දියන් ඔයිල් සමාගම මේ වෙනකොට විශාල ලාභයක් ඒගොල්ලෝ ගන්නවා. නමුත් ඊට වැඩි පිරෝම්හල් විශාල සංඛ්‍යාවක් තියෙන සිපෙට්කෝ සමාගම ඒ ලාභ ගන්න නැහැ. වුන් පාඩු ලබනවා. රජයෙන් මහා භාණ්ඩාගාරයෙන් මුදල් පම්ප කරන්න ඕනේ නැතින්ට. ඉතින් මේක තව එක උදාහරණයක් තමයි රජයේ ඉන්න සේවක සංඛ්‍යාව. අද ලක්ෂ 14කට අධික සංඛ්‍යාවක් ඉන්නවා රාජ්‍ය සේවකයෝ. මේ පහුවෙච්ච රජයේ
60000කට අධික සංඛ්‍යාවක් ගත්ත O level වත් සමත් නැති නියම ක්‍රියාපටිපාටියෙන් තොරව දේශපාලන පත්වීම් විදිහට 60000ක් ගත්ත මේ කණ්ඩායමක් මේ රජය රැකියවන්නට. එතකොට අද ලක්ෂ 14ක් කියන්නේ අද ලෝක සංවිධාන වලින් කියනවා මේ 140ක් වහම ඉවත් කළ යුතුයි. මේ රජයට විශාල බරක් මේක. අර ඔබ කිව්වා වගේ මහ ජනතාව සාමාන්‍ය මිනිස්සු තමයි මේ කට්ටියට පඩි ගෙවන්නේ. එතකොට රජයකින් අපි මේක බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවුරුද්දකට රුපියල් බිලියන 600ක මුදලක් රාජ්‍ය සේවකයන් විසින් අපි ගෙවන්න ඕනේ. අද විශාල හානියක් වෙලා තියෙන්නේ රජයට මුදල් අච්චු ගන්න වෙලා තියෙන උද්දමනය වැඩි වෙලා තියෙන්නේ මේ රාජ්‍ය සේවක වැඩි සංඛ්‍යාවකින්ද. ඒ නිසා නැවතම මුලට එන්නම් ආර්ථික නිදහස කියන එක රජයක් විසින් සම්පූර්ණයෙන් නෙමෙයි. යම් තාක් දුරට පුද්ගලික අංශයට බාර දිය යුතුයි. මේ පාඩු ලබන ආයතන සියල්ලක්ම පුද්ගලීකරණය කර යුතු කියන මතය තමයි අපි ලිබරල් සංවිධානයක් විදිහට ඉන්නේ. මොකද එහෙම කරොත් තමයි අර ව්‍යාපාරිකයෙක්ට ඇවිල්ලා මේ ව්‍යාපාරය කරලා විශාල ලාභයක් ගන්න පුළුවන්. ඒ වගේම රජයටත් ඒකෙන් යම්කිසි කොටසක් දෙන්න පුළුවන්. ඒ වගේම විශාල මුදලක් දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම ගොඩ දෙනෙක් කැමති කොරියාව ගිහලා රැකියාවල් කරන්න. අපි ගොඩ දෙනෙක් කැමති ජපාන ගිහලා රැකියාවල් කරන්න. අපි ගොඩ දෙනෙක් කැමති යුරෝපේ රටකට ගිහලා රැකියාවක් කරන්න. නමුත් ඒ තරුණ කණ්ඩායම කැමති තරුණ කණ්ඩායම ලංකාවේ ලිබරල් වාදයේ ඉස්සරහට අරන් යන්න කැමති නැහැ. ඔවුන් ලංකාවේ ලිබරල් වාදය කියනකොට ඒකට එරෙහිව සටන් කරනවා. එතන හොඳ ප්‍රවිෂ්ටයක් අපිට ගන්න පුළුවන්. දැන් මට හිතෙන්නේ හරි ෂේක හරියට මේ වගේ දැන් අපි කියමුකෝ අපි ගුවන් යානයෙන් ගිහිල්ලා සිංගප්පූරුවේ චංගි එයාපෝට් එකෙන් බැස්සනම් බැස්ස තැන ඉඳලා ටිකට් එකේ ඉඳලා කඩදාසි කෑල්ලේ ඉඳලා ටොෆි කොලේ ඉඳලා බෑග් එකේ දාගන්නවා සාක්කුවේ දාගන්නවා නියමිත තැන දානවා. හැබැයි ලංකාවේදී අපි අහුණු තැන විසි කරනවා කෙල ගහනවා දානවා හැම තැනම. එතකොට මේ වගේද මේ අපිට මේ ලිබරල් වාදයක් දැනෙන්නේ මොකද? ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන වටිනාකම නැත්නම් මේක ඇතුලේ දැනෙන මේ ෆීලිං එක විඳින්න ඇයි අපේ මිනිස්සුන්ට බැරි වෙලා තියෙන්නේ? ඒකට බැරි වෙලා තියෙන හේතුව තමයි මේ IMF එක කියන එකත් අපේ මිනිස්සුන්ට මේ රට බිල්ලෙක් බවට පත් කරලා තියෙන රට දියුණුවට අකමැති වෙන පුද්ගලයෝ. රට දියුණුවට අකමැති වෙන පුද්ගලයෝ. මේ රට හැමදාම තුන්වෙනි ලෝක රටක් බවට පත් වෙලා තියෙන කැමැති උදවිය. ඒ ජනතාවගේ පීඩනය මතින් බලය ගන්න උත්සාහ කරන පුද්ගලයෝ නිසා තමයි අද මේ රටේ මේ දේ වෙලා තියෙන්නේ. ඒකයි මේ ලිබරල් වාදය කියන එකත් මිනිස්සුන්ගෙන් ගොඩක් ඈත් වෙලා තියෙන්නේ. ඒ දේ නැති කරන්නේ ඒක තව තවත් ලං කරන තමයි අපි ලිබරල් වාදය කියන එක මේ රටේ ස්ථාපිත කරන්න එහෙම නැත්නම් ව්‍යාප්ත කරන්න විශාල මහන්සියක් දරන්නේ. හොඳයි. දැන් අපිට අපේ හරිෂ් පවස්වපු අදහස් එක එකතු කරලා ගත්තාම සමහර වෙලාවට මේ විවෘත ආර්ථිකය, IMF එක, ලෝක බැංකුව මේ වගේ වචනත් එක්ක මම හිතන්නේ ජම්මාන්තර වෛරයක් අපේ පරම්පරාගතව ගොඩනගාගෙන ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන් හතුරෝ, වෛරක්කාරයෝ, බිල්ලෝ විදිහට. සමහරට විවෘත ආර්ථිකය කියන්නේ මොකද්ද? විවෘත ආර්ථිකය කොහොමද රටක ක්‍රියාත්මක වෙන්නේ? විවෘත ආර්ථිකයේ ක්‍රියාත්මක වීම තුළ කොහොමද රටවල් ජයග්‍රහණය කරලා තියෙන්නේ? දැන් 1990 ගණන් වල මුල් භාගයේ ඉන්දියාවත් මේ අද අපි ඉන්න තැන හිටියා. ඉන්දියාවත් අපි වගේම ආර්ථිකය කඩා වැටිලා බිඳුවට වැටිලා හිටිය අවස්ථාවක IMF එක තමයි අත දීලා අද ඔය ඉන්න තත්ත්වයට අපිට ආධාර කරන තත්ත්වයට ඉන්දියාවපත් කරේ. ඒ නිසා රටවල් ගොඩනැගෙන්න අද වෙනකොට ලෝකේ හුදෙකලා රටවල් නැහැ. තනි තනිව ගොඩනැගිච්ච රටවල් නැහැ. හැමෝම චේන් එකක් වගේ බැඳිලා තියෙන දාමයක් වගේ. ඒ නිසා ගොඩනැගෙන්න හැමදෙනාගේම සහයෝගය අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි කොහොමද කල්පනාකාරීව මේ දේවල් සිදු කරන්නේ කියන කාරණාව තමයි එන්නේ. එතෙන්ට එනකොට මේ තිලින මට පොඩ්ඩක් කියන්නකෝ දැන් ශිෂ්‍ය ව්‍යාපාරයක් නැත්නම් විශ්වවිද්‍යාලයක් තුල හෝ නැත්නම් මොනම ආයතනයක හෝ යූනියන් එකක් ක්‍රියාත්මක වෙද්දී තිලින දැන් අපි හිතමු අපි ටිකක් අපි හිතුවොත් කේම්බ්‍රිජ් ඔක්ස්ෆර්ඩ් වගේ යුනිවර්සිටි එකක නැත්නම් පිටරට විශ්වවිද්‍යාලයක යූනියන් එකක් කියලා. අපි නිකන් ඔය යූනියන් එක ඇතුළට ගිහිල්ලා බැලුවොත් ඒ ශිෂ්‍යයන්ට ඔවුන් පාත්ගෙන යනවා ආපන ශාලා පවත්වාගෙන යනවා. ඔවුන් මොනවාද ළමයින්ට දේවල් මිලදී ගන්න ෂොප් පවත්වාගෙන යනවා. කාය වර්ධන මධ්‍යස්ථාන, ස්විමින් පූල් පවත්වාගෙන යනවා. ක්‍රීඩා කරන්න පහසුකම් ලබා දෙනවා. සමහර ලාට ඔවුන්ගේ සංස්කෘතිය ඇතුළේ ඔවුන් ෆබ් එකක් පවත්වාගෙන යනවා. එතකොට මේ ඔවුන්ගේ යූනියන් එක. හැබැයි අපි හැමදාම දියව් කියලා මහමග ඉන්න පුරුදු කරලා තියෙනවා. හැබැයි උපන්දා සිට ඒ කියන්නේ උපදින්නටත් පෙර සිට මව් කුසේ ඉන්න කාලේ ක්ලිනික් කාඩ් එක ලියපු තැන ඉඳලා රජය තමයි මේ ඉන්ජෙක්ෂන් එක විදින්නේ, බෙහෙත් පෙති ටික දෙන්නේ අම්මට. දරු ප්‍රසූතිය නොමිල සිදු කරනවා. ඊයින් පසුව ගෙදරට ඇවිල්ලා මිඩ්වයිෆ් නෝනා බලනවා. ඊට පස්සේ අම්මට ත්‍රිපෝෂ දෙනවා, බබාට බෙහෙත් ටික විදිනවා. ඊට පස්සේ බබාව ඉස්කෝලේ යවනවා. ඒ දරුවට උගන්වනවා සාමාන්‍ය පෙළ, උසස් පෙළට, විශ්වවිද්‍යාලයට. මේ සියල්ල ඉගෙනුවාට පස්සේ අපි
තැන හිටගෙන දියව් කියලා කියනවා. හැමදාම අපි අහන්නේ රටින් මොනවද මට දෙන්නේ? මගෙන් රටට මොනවද කියලා අහන දවස කවද්ද තිරින? දැන් මම ඕක පටන් ගන්නම් ශිෂ්‍ය ව්‍යාපාරයට ඉස්සෙල්ලා වෘත්තීය සමිතියෙන් පටන් ගන්නවා. වෘත්තීය සමිතියක් කිව්වහම මේ රටේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් දැන් ඔවුන් ආයතනය සහ සේවකයා ගැන දෙපැත්තම සිතිය යුතුයි. දැන් ලංකාවේ අපි ආයතන පැත්ත නම් දැකලා නැහැ ගොඩක් දුරට මම. දැකලම තියෙන්නේ ආයතන විරුද්ධ පැත්තට යන වෘත්තීය සමිතිය. එතකොට ඒ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යද්දී වුණත් ආයතන එක වෘත්තීය සමිතියක් ඉස්සෙල්ලම කරන්න ඕන විරෝධතාවයක් දක්වන්න ඕන. රාජකාරියට බාධා නොවන අරගෙන කළු පටියක් බැඳලා මොනවා හරි කලින් ඉස්සෙල්ලා ලිඛිතව ඉදිරිපත් කරන මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවා කියලා. ඊට පස්සේ මොනවා හරි සංකේතාත්මකව ඉන්න ඕන මෙන්න මේ විදිහට රාජකාරියට කිසිම ආකාරයක බාධා නොවන ආකාරයකින්. ඊට පස්සේ ඔවුන් අකුරට වැඩ කිරීමකට යනවා. එතකොට අවශ්‍ය රාජකාරිය විතරයි ඉන් පිටට යන්නේ නැහැ. ඊට පස්සේ තමයි වෘත්ති ක්‍රියාමාර්ගවල ඒ විදිහට යන්න ඕනේ. පියවරෙන් පියවරට යන්න ඕනේ. දැන් මෙන්න මේවා ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට වෘත්තීය සමිතියක් කියන දේ හරියට දන්නේ නැහැ. එතකොට දැන් ඕකම තමයි ශිෂ්‍ය ව්‍යාපාරයට එන්නේ. එතකොට ශිෂ්‍ය ව්‍යාපාරය කියන එක දන්නේ නැහැ හරියටම. ඔවුන් හිතන්නේ අරගල කරන එකම විතරයි ශිෂ්‍ය ව්‍යාපාරය කියන එක. නෑ. ඔවුන් කරන්න ඕන අරගල කරනවා හා සමානම තමන් අධ්‍යාපන ලබන විශ්වවිද්‍යාලය, තමන්ගේ ශිෂ්‍යයන්, එතකොට මේ විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු මේ සියලු ගෙනත් එක්ක එකමුතුව කටයුතු කරන්නේ කොහොමද? මේ අපේ ශිෂ්‍ය ව්‍යාපාරෙන් විශ්වවිද්‍යාලයට මොනවද හොඳක් වෙන්න ඕන කොහොමද? අපේ අධ්‍යාපන ක්‍රමවේදයට දැන් ශිෂ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට හොඳ විදියට යොමු වෙන්න පුළුවන් උන්ට. එතකොට හොඳ ඉල්ලීම් ඉටු කරගන්න පුළුවන්. නමුත් මේකේ දැන් අර යම්කිසි ඔළුවට ගිහිල්ලා තියෙන ඔවුන්ගේ සියලු දේ අරගලයක්. ශිෂ්‍යයන් උනත් හැමදේම ඉල්ලුම් ඉටු කරගන්න කෙලින්ම යන්නේ මේ ගැටුමකට. කෙලින්ම යන්නේ එක්කෝ විශ්වවිද්‍යාල උපකුලපතිත් එක්ක හරි ආචාර්ය මණ්ඩලත් එක්ක හරි ගැටුමකට. එහෙම ගිහිල්ලා ඒ ඉල්ලීම් දිනා ගන්න හදනවා. එහෙම විය යුතු නැහැ තරුණයෙක් වුණාම මේ අර දැන් ආවේගශීලී මේ හැමදේටම ආවේගෙන් උත්තර දෙන තරුණයා වෙනුවට අර නිවුණු හැමදේම ගවේෂණාත්මක හැමදේ ගැනම බලන හොඳ තරුණයෙක් විදිහට අපට ඔක බැලුවොතින් අර ලිබරල් රාමුව තුළ අපි හිතනවා හොඳ ශිෂ්‍ය ව්‍යාපාරයක් දකින්න පුළුවන්. දැන් මේ පහුගිය වකවානුව වල මේ අරගලය කාල සීමාවෙදීම පමණමයි මේ මහසි සංගමයට මේ ගැන හොඳක් කතා කරන්න ගත්තේ. දැන් ඊට දිගටම සියලු දෙනාම ඒක විවේචනයක් සිදු කරේ. ඒක අපි මේ හැමදෙනාම දන්න කරුණක්නේ. දැන් එහෙම වෙන්න හේතුව මොකද්ද? ඔන්න ඔය මං කියපු කරුණු තමයි. එතකොට ඒගොල්ලෝ හිතන පතන විදිය වෙනස් කරන්න ඕන. එතකොට අර මේ ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන්නේ ලිබරල් මතවාද නෙවෙයි. ඒ නිසා තමයි ඒගොල්ලන්ට ඒ ගැටලුව සිද්ධ වෙන්නේ. ඒගොල්ලෝ එනවනම් ලිබරල් රාමුව තුල ඉල්ලීම් ඉටු කරගන්න ප්‍රතිපත්තිම කරුණු හදාගන්න. අන්න එතකොට ශිෂ්‍ය ව්‍යාපාරය තුල ඔබ අහපු ශිෂ්‍ය ව්‍යාපාරය අර ඒ ප්‍රශ්නෙට උත්තරය හම්බ වෙනව නිකම්. ඒ කියන්නේ ඔබ කියන්නේ මේ පර්යේෂණ, නිරීක්ෂණ, ගවේෂණශීලී යෞවනය අර දියව් කියලා බෝඩ් අල්ලගෙන කාගේ හරි ගිය පාරක අපි යන්නේ කොයි පාරේ කියලා නමක් කියලා එයා එහෙම වෙන්න ඕනේද? ඒක උසිගැන්වීමක් තුලම තමයි ඒක ඉෂ්ට වෙන්නේ. මොකද තරුණයා ඒ කියන්නේ ඒ ශිෂ්‍ය ව්‍යාපාරයේ තුලින් සිතල කරන දෙයක්වත් නෙවෙයි ඒක. ඒක එන්නේ කාගේ හරි උසිගැන්වීමකින් කාගේ හරි පිටිපස්සෙන් එන වචනකින් තමයි ඔහු එළියට එන්නේ. ඒකට අර කියනවනේ කතාව තියෙනවා අපි නොදැන අපි නැට වෙනවා කාගේ හරි පදයකට කියලා. අන්න එහෙම එකක් තමයි සිද්ධ වෙන්නේ. හොඳම රටක් වැඩසටහනේ අපිට ලැබිලා තියෙන කාල වේලාවත් එක්ක අපිට සිද්ධ වෙනවා යම් අවසානයකට එන්න මේ වැඩසටහනේ. ඒ අනුව අපි කල්පනා කරා හොඳම රටක් අපේ වැඩසටහනේ හොඳම රටක් නිර්මාණය කරන්නට ප්‍රජාතන්ත්‍රවාදය තුල ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දැක්මකින් කොහොමද අපි කටයුතු කරන්නේ? මේ රාමුව තුල අපි හරියට පාවිච්චි කරන්නේ කොහොමද? අපේ ගමන යන්න. අපි ඔබට අවස්ථාව දෙනවා මේ කාරණාව පැහැදිලි කරන්න. ඔව්. අපි නීතියට ගරු කරන නීතිගරුක පුරවැසියෝන් විදිහට මේ රටේ ව්‍යවස්ථාවට ගරු කරන පිරිසක් විදිහට තරුණයෝ විදිහට කටයුතු කරොත් අපිට ආර්ථික, සමාජීය, සංස්කෘතික, ඒ වගේම දේශපාලනික, ඒ වගේම අධ්‍යාපනික සහ ඔය කියන සියලු සර්ව ශේෂ්ත්‍රවල ප්‍රගමණය වෙනුවෙන් අපි ඉදිරිපත් කරන්න අවශ්‍යයි. ඉදිරියේදී මේ ක්‍රමවේදය හොඳ නැත්තම් මේ පවත්නා ක්‍රමවේදය තුලින් යම්කිසි සාධනීයව හොඳ තැනකට මේ රටේ ආර්ථිකය ගමන් කරන්නේ නැත්තම්
අපි ඉදිරිපත් කරන්න ඕන විසඳුම් යෝජනාවලියක් කෙසේද ප්‍රතිසංස්කරණ හරහා මේ රට මෙතනින් ඔසවා තබන්නේ කියලා. ඒකට අපි ක්‍රමවේදයක් සකස් කළ යුතුයි සහ ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදය තියෙනවා. ඒක මේ වෙලාව නෙමෙයි. ඒ සඳහා ලොකු පුළුල් විෂයපතයක් ඔස්සේ කතා කරලා ඒ හා සම්බන්ධ ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙලක් අපි කතා කරනවා. අපි ඒ සම්බන්ධ ලියවිල්ලක් සහ කෙටුම්පතක් වර්තමාන රජයේ පත් වෙලා ඉන්න ජනාධිපතිතුමාට අපි බාර දෙන්න බලාපොරොත්තු වෙනවා ලිබරල් තරුණ සංසදයේ විදිහට. මම හිතන්නේ අපි දෙතෙන්දී යම් කාරණාවක් මතුවෙනවා ඩෝෂනේ තමයි මේ වර්තමාන ලෝකයේ ලිබරල් නායකයන් අතර දැන් ඉන්න අපේ ජනාධිපතිතුමාට ලෝක පිළිගැනීමක් තියෙනවා ලෝකයේ ලිබරල් නායකයන් අතර. එතකොට ඔහු මේ ඔහුගේ නායකත්වයට ආරම්භ වෙන්නේ මීට වසර ගණනාවකට පෙර හිටපු ජනාධිපති ජයවර්ධන මහත්මයා 1978 වර්ෂයේදී ඔහු බලයට පත් වෙනවා. ඉන් අනතුරු ඔහු රටේ ප්‍රධාන විධායක ජනාධිපතිවරයා වෙනවා ප්‍රථම වතාවට විධායක ජනාධිපතිවරයා. ඒත් වයස අවුරුදු 73 දී. එතකොට එවකට 20 ගාන අවුරුදු 20 ගානක ඉන්න තරුණ නායකයෙක් තමයි අද 73 දී නැවත වරක් මේ රටේ 8 වෙනි විධායක ජනාධිපතිවරයා වැඩ බලන විධායක ජනාධිපතිවරයා හැටියට පහුගිය දවස්වල වැඩ බැලුවේ. එතකොට එදා ඒ තරුණ නායකයාගේ දැක්ම තුළ ඔහු අරන් ආපු වැඩපිළිවෙලක් තිබුණා. තරුණයාට ලැබුණු නිදහස සහ අවකාශයක් තිබුණා. අපි ඒකත් යම් තරමකින් හෝ සඳහන් කරොත් ඔබ ඔය දෙන සංදේශයට යම් හොඳ මඟ පෙන්වීමක් වෙයි කියලා විශ්වාස කරනවා. අපි පහුගිය කාලේ එතුමා සම්බන්ධ යම් හැදෑරීමක් සහ අධ්‍යයනයක් කරා. ඒ වගේම එතුමා සම්බන්ධව දීර්ඝ කාලයක් තිස්සේ ඔහුගේ දේශපාලන භාවිතාව සම්බන්ධව සහ ක්‍රියාකාරීත්වය සම්බන්ධව අපි අවධානයෙන් පසු වුණා. ඔහු මේ රටේ ප්‍රගමනය වෙනුවෙන් කරපු සේවාව අතිමහත්. කෙසේ නමුත් ඔහුගේ කාලය අර අපි කියමනක් තියෙනවා ඇපල් ගෙඩි පිටින් ගිල්ලන්න බෑනේ. ඇපල් ගෙඩියක් වුණත් කපලා කෑලි වලට කපලා කෑලි වලට දුන්නොත් තමයි කෑල්ලෙන් කෑල්ල කන්න පුළුවන්. ඒ වගේ එතුමාට කාලය බොහොම සීමිත කාලයක් තමයි එතුමාට ඉදිරියේදී ක්‍රියා කරන්න තියෙන්නේ. එතුමාගේ කාලයෙන් බොහෝ කාලයක් අපිට අහිමි වුණා. යම් දේශපාලන හැලහැප්පීම් සහ කකුලෙන් ඇදීම් සහ මේ කියන දේශපාලන කැළඹිලි ස්වභාවයන් එක්ක. නමුත් කෙසේ හරි කොහොම නමුත් අර ස්වභාවිකව මොනම හෝ හේතුවකට එතුමාට එම ආසනය හම්බෙනා එතුමාගේ තියෙන දක්ෂතාවය සහ කුසලතාවය පදනම් කරගෙන හිතන එතුමාගේ කුසලතාවය පදනම් කරගෙන ඉදිරියේදී මේ රටේ තරුණයාට ඒ වගේම මේ රටේ ආර්ථිකයට ඒ වගේම මේ සමාජ සංස්කෘතික අර්බුදයට විසඳුමක් දෙන්න පුළුවන් ක්‍රියාවලියක් එතුමා තුල තියෙනවායි කියන එක අතීතෙන් ගම්ම්‍ය වෙන්නේ එතුමාගේ අධ්‍යාපන ඇමතිවරයා විදිහට එතුමා ක්‍රියා කරන කාලේ එතුමා කරපු වැඩසටහන් ඒ වගේම එතුමා තරුණ කටයුතු ඇමතිවරයා සිටියේ ඉන්න කාලේ කරපු වැඩසටහන් ඒ වගේම එතුමා ආයෝජන ප්‍රවර්ධන ඇමතිවරයා විදිහට ඉන්නපු කාලේ කරපු වැඩසටහන් ගණනාවක් ඔස්සේ අපේ රටේ ආයෝජන කලාප බිහිවීම ඒ වගේම කාර්මික විද්‍යාල බිහිවීම ඒ වගේ විද්‍යාපීඨ කලාප ගැන කිව්වහම මට හොඳ කාරණාවක් මතක් වුණා. මේ මම අහලා තියෙනවා මහතිය මොහොමඩ් මේ ආර්ථික කලාප පිළිබඳ ලී ක්වාන් යූ දෙදෙනා අපේ රටේ බිහි කරපු ආර්ථික කලාප පිළිබඳ විශේෂ වාර්තාවක් ගත්තලු. මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ කියන මේ ලිබරල් නායකයා අනාගතයේ ජීවත් වුණු කෙනෙක්. ඔහු බොහෝ වෙලාවට ඔහු දැක්ක යම් ප්‍රශ්න වලට විසඳුම් එන්න කලින් දීපු කෙනෙක්. ඉතින් සමහර බෝඩ් ගහගත්තේ නැති නිසා මේව මිනිස්සු දන්නේ නැති වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට දැන් ගුරු හිඟයක් එනකොට ගුරුවරු නැහැ කියලා කියනකොට ඉංග්‍රීසි භාෂාව උගන්වන්න කොහේ හරි ඉස්කෝලේක ඉන්න ගුරුවරයෙක් මාරු කරන වෙනුවට ඩෙලික ආයතනයේ පිහිටුවලා ඉංග්‍රීසි ගුරුවරුන් දහස් ගණනින් පුහුණුව ලබා දෙනවා. විද්‍යාපීඨවලට ගුරුවරු බඳවාගෙන ගුරුවරයා ප්‍රොඩක්ට් එකක් හැටියට එළියට දානවා. මොකද විශ්වවිද්‍යාලයෙන් තරුණයෙක් එළියට ඇවිල්ලා ඔහු ගුරුවරයෙක් බවට පත් කරන්න තව ගත වෙන කාලයට වඩා තරුණයා කෙලින්ම විද්‍යාපීඨය තුළින් ප්‍රොඩක්ට් එකක් හැටියට අපි එළියට දානවා මේ අවුට්පුට් එකක් හැටියට ගුරුවරයෙක් හැටියට. එතකොට මේ වගේ දියුණු ලෝකෙට ගැලපෙන සංකල්ප එක්ක යන්න පුළුවන් ඉදිරි දැක්මක් තියෙවි කියලා ඔබ විශ්වාස කරනවද? අවසාන වශයෙන් හරිෂ් මම ඔබෙන් අහනවා. පැහැදිලිවම එතුමා ගැන විශාල විශ්වාසයක් තියෙනවා. මොකද අතීතයේ එතුමා කරපු වැඩපිළිවෙල සහ ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන වැඩපිළිවෙල ගැන අපිට පැහැදිලි විශ්වාසයක් තියෙනවා. මොකද ලිබරල් මතවාදයත් එක්ක තමයි ඒක යන්නේ. මොකද දේශපාලනය කිරීමේ නිදහස එතුමා විශාල වශයෙන් භුක්ති විඳිනවා. ඒ හරහා රටට යම්කිසි සේවයක් කරයි කියලා අපි එතුමා ගැන ලොකු විශ්වාසයක් තියාගන්න පුළුවන් කියන එක මම පැහැදිලිව මේ ආසාවෙන් කියනවා. හොඳයි. අපේ වැඩසටහන නිමාව තබන්නට මම අවසාන මිනිත්තුව ලබා දෙනවා තිලින ඔබට. තිලින අපි මෙහෙම ඇහුවොත්
අපි විශ්වාස කරන දැන් අපි හැමෝගෙන් බලාපොරොත්තු ඇත්තටම හොඳ රැකියාවක් නේද? කාලා බීලා ඉන්න අපේ දරුවන්ට හොඳට උගන්වන්න දැන් තරුණ වියේ ඉන්න ඕගොල්ලන්ගේ ජීවිතවලට තරුණෙක් ආසයි වාහනයක් ගන්න හොඳ ගයක් හදාගන්න තමන්ගේ අම්මා තාත්තට සලකන්න ට්‍රිප් එකක් යන්න නේද? ඉතින් මේ තරුණේ ජීවත් වෙන්න ආස කරන ලයිෆ් ස්ටයිල් එක ගොඩනගන්න නම් අපේ රට ලෝකයේ තුල නැවත වතාවක් ඒ කීර්තිය ඒ විශ්වාසය දිනා ගන්න නම් ලෝකයේ තුලට අපේ රට ඔසවා තබන්නට හැකියාව ලිබරල් වාදය තුල ගොඩනැගෙන මේ පරිසරය තුල මේ නායකත්වයත් එක්ක කොහොමද අවසාන වශයෙන් ඔබේ තියෙන විශ්වාසය? මම දකිනවා අනාගත ලෝකෙට දිනන්න නම් අපිට අනාගත ලෝකේ ජයග්‍රහණය කරන්න නම් පැහැදිලිවම අධ්‍යාපනයේ කුසලතාවය දැනුම හේවි පුද්ගලයෙක් බිහි කරන්න ඕන. මූලික දැන දෙන්න ඕන අන්නේ පුද්ගල නිර්මාණයට. ඒ පුද්ගල නිර්මාණය තුළින් තමයි රට නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. දැන් ඒකට හොඳම උදාහරණය දැන් ලිබරල් මතවාදය තුළ අන්නේ හොඳ පුද්ගලයා නිර්මාණය කිරීමට රනිල් වික්‍රමසිංහ කියන චරිතේ විශාල දායකත්වයක් දක්වලා තියෙනවා. විශ්වවිද්‍යාල, වෘත්තීය පුහුණු ආයතන, ඒ වගේම වෘත්තීය කියන්නේ ගුරුවරුන් බිහි කිරීමේ ආයතන ඒ විශාල ප්‍රමාණය මම මේ කියන්නේ නැහැ එකකින්කට අපට ගත්තොත් බලන්න පුළුවන් මේ සියල්ල නිර්මාණය කළා ඔහු නිර්මාණය කරේ අනාගතයේ දකින්න අන්තර්ජාලය දීලා පරිගණක ලබා දීලා මුලින්ම හඳුන්වලා දීලා මේ අර අනාගතයට මිනිහෙක් ගේනවා නායකයෙක් වුණාම නායකයා අද තියෙන ප්‍රශ්නෙට උත්තරයක් නෙවෙයි හොයන්න ඕන අවුරුදු ගාණක් ඉස්සරහට දකින්න ඕන නායකයා මෙන්න මේ ප්‍රශ්නෙටයි මම මේ උත්තරේ හොයන්නේ කියන්නේ. එතකොට ඒක ගොඩක් දුරට දැන් ඉන්න කෙනාට නොපෙනෙන්න පුළුවන්. ඒක තමයි නියම නායකයෙක් කියන්නේ. අපි අන්න ඒක ඔහු තුල දකිනවා. අන්න ඒ නිසා ඔහු යන්නේ අධ්‍යාපනයට තැන දීලා අර පරිපූර්ණ දැනුමෙන් පරිපූර්ණ මිනිසෙක් බිහි කරවතින් තරුණයෙක් බිහි කරවතින් අන්නේ තරුණයා මෙන්න මේ ලිබරල් මතවාදය තුලින් අපි බලාපොරොත්තු වෙනවා අනාගතේ ජයගන්නේ කොහොමද කියන එක. මම තව පොඩි මේකක් කියන්නම් අර මේ රාජ්‍ය සේවය කියලා ආපු එකේ රජයේ දැන් රාජ්‍ය සේවයේදී අපට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවානේ. මේකෙදි මම හිතන දේ අනුව නම් රජයේ ඉහළ නිලධාරීන් පරිපාලන නිලධාරීන් ව්‍යවසායකයෙක් විදියට තමයි බලන්න ඕන. මම කියන්නේ නැහැ කොයිම වෙලාවක ලාභ පරිම කරන්න කියලා. හැබැයි පාඩුවම කරගන්න ඕන ඔහු. ඒක අපි දකින්නේ. ඔවුන් චක්‍රලේඛන, ලිපි ලේඛන, අනපනත් වලට රාමුවේ මුවා වෙලා වැඩ කළා ඔවුන් ගෙදර යනවා. ඔවුන් නවෝත්පාදනයක් ඒ කියන්නේ රාජ්‍ය ආයතනයක් වුණත් කළමනාකරුවන්ට පුළුවන් වෙන්න ඕන පියවරක් ඉදිරියට ගන්න. අපි මේ දේවල් දකින්නේ නැහැ ගොඩක් දුරට. ඒවා සීමිතයි. වෙනවා ඇති. නමුත් සීමිතයි. දැන් තව දෙයක් කියන්න ඕන අපි මේ රටේ සමස්ත දේශපාලනඥයන්ට බනිනවනේ. නමුත් මම දකින්න තව වැරද්දක් තියෙනවා. රාජ්‍ය සේවය තුළ දේශපාලඥයා මොන තීරණ ගත්තත් කොන්ද කෙලින් තියෙන අමාත්‍යාංශ ලේකම්වරයෙක් හිටියොත් ඔහු මොන තීන්දුව ගත්තත් නීත්‍යානුකූලව අත්සන තබන්න ඕන අමාත්‍යාංශ ලේකම්වරයා. එතකොට මෙන්න මේ රට දූෂණය කිරීම තුළ 180ක වගකීමක් අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවකයාත් ඉහළ රාජ්‍ය සේවකයෙක් ඉඳලා බාර ගන්න ඕන කියන එක මම පැහැදිලිව කියනවා. මොකද ඒ අඩුව එතන ඔවුන්ට ඍජුව පෙනී සිටින්න පුළුවන්කමක් තිබුණා නම් වැරද්දයි කියන එකට දේශපාලඥයාගේ ඕනෑම දෙයකට මේ එහෙයි නොවි අවශ්‍ය වෙලාවට තීන්දුව ගන්න පුළුවන් වුණා නම් මේ රට මේ තාක් දුරට විනාශ වෙන්නේ නැහැ. දැන් අපිට මේ රට විනාශ වෙගෙන යන තැනටපත් වෙලා තියෙනවා. දැන් අපි අන්න එතනින් උඩටයි ගන්න ඕන මේක. මේ එතනින් උඩට ගන්නකොට අනිවාර්යයෙන්ම අපි අර දැනුමෙන් හෙබි පරිපූර්ණ මිනිසෙක් බිහි කිරීම තුලින් තමයි ලෝකෙට විවරණය වෙන්නේ. අපිට ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් වුණොත් තමයි උදාහරණයක් විදිහට ඉන්දියාව සියලු දෙනාගම ජංගම දුරකථනයක් අතේ තියෙනවා. ඔවුන් ඒ ජංගම දුරකථනය හරහා තමයි තාක්ෂණය රට තුළට කියන්නේ IT සෙක්ෂන් එක ගොඩක් ටච් කරන්න බැලුවේ ඉන්දියාව ජංගම දුරකථනය හරහා. ඒ ඉන්දියාව මේ වෙනකොට ඉතාමත් හොඳ ගමනක් ගිහින් තිනවා මේ තොරතුරු තාක්ෂණ පැත්තෙන්. මොකද Google සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පවා ඉන්නේ දැනට ඉන්දියාවේ. අන්නේ අපි කියන්නේත් මෙන්න මේ කුසලතාවයේ හෙබි අධ්‍යාපනය තුලින් ගොඩනගන තරුණයා තමයි මේ රට ඉදිරියට අරගෙන යන්නේ කියන්නේ. හොඳයි. අද අපි කතා කර මාතෘකාව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ලිබරල් මතවාදය අනුව කොහොමද හොඳම රටක් ගොඩනගන්නේ කියලා. නිසා ඔබත්
මේ පිළිබඳව හදාරන්න කැමති ඇති, විමසන්න කැමති ඇති, එකතු වෙන්න කැමති ඇති. මේ සංවිධානයත් එක්ක වැඩ කරන්න. එහෙමනම් කතා කරන්න. ඔබේ අදහස් ඔවුන් සමග 077යි 3යි 409යි 228 077යි 3යි 409යි 228 දුරකථන අංකයට. එහෙම නැත්නම් 077යි 02යි 88යි 583 077යි 02යි 88යි 583. අද අපි හොඳම රටක් වැඩසටහන තුළින් කතා කරපු ඒ අවසානයට අපේ ප්‍රියංකර කියපු අදහසින්ම මම කැමති අපිට අපේ වැඩසටහනේ අපි නිමාවට එන්නට මඟ පාද ගන්නට. දැන් ජංගම දුරකථනයෙන් අන්තර්ජාලය හරහා ඉන්දියාවට පුළුවන් වුණා නම් ලෝකෙට මොළ විකුණන්න ප්‍රොඩක්ට් එකක් බවට පත් වෙන්න ලෝකයේ තුල අද වෙනකොට සංනිවේදන තාක්ෂණයේ පුරෝගාමී චරිතයක් බවට පත් වෙන්න ඉන්දියාවට පුළුවන් වෙලා තියෙනවා. හැබැයි අපි අතේ තියෙන ජංගම දුරකථනය පාවිච්චි කරලා ලයිව් ඇවිල්ලා අපි මොනවද කියන්නේ? මෙතෙන්ට එන්න, අතෙන්ට එන්න, අරයට ගහන්න, මේක කුඩු කරන්න, මෙතෙන්ට එන්න කියලා අපි අපේ ජංගම දුරකථනය මොනවටද පාවිච්චි කරන්න කියලා අපි දිහාට ඇඟිල්ල දික් කරලා බලන්න ඕනේ. ඒ නිසා මේ ලිබරල් මතවාදයේ අද කතා කරපු දේ තුළ මට ප්‍රශ්න දෙකක් තව තියෙනවා ඔබෙන් අහන්නට. එකක් තමයි ඔබ කෙදිනක හෝ ඔබේ දරුවා පාසලට දාන්න හොර සහතික හදපු නැති කෙනෙක්ද? ඔබ ග්‍රාම සේවකට පගාව නුදුන්නු කෙනෙක්ද? ඔබ ඔබේ දරුවා පාසල් දාන්න පාසලේ විදුහල්පතිවරයාට හෝ ගුරුවරයාට පගාව නුදුන්නු කෙනෙක්ද? අන්න එහෙම කෙනෙක් නම් ඔබට අයිතියක් තියෙනවා අරගල කරන්න ඔබ තව කෙනෙක් වැරදි කියලා. හැබැයි ඔබේ හෘද සාක්ෂියට එකඟව ඔබ ඒ වැරද්ද කරලා තියෙනවා ඔබට අයිතියක් තියෙනවද කියලා හිතලා බලන්න. ඔබ තව කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න. ඒ වගේම තමයි තව අපි දකින ප්‍රධාන දෙයක් තමයි මේ වෛරී සිතුවිල්ල කියන එක. කෙනෙක් දියුණු වෙනවා නම් කෙනෙක් දියුණු වෙලා ඉහළට යනවා නම් ව්‍යාපාරික ක්ෂේත්‍රය තුල අර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ තුල ලැබෙන නිදහස වෙනුවට සමාජයේ ඔහුට යම් දේවල් කියන්න පටන් ගන්නවා. මෙයා දියුණු වෙලා තියෙන්නේ කුඩු විකුණලා වෙන්න පුළුවන්. මෙයා දියුණු වෙලා තියෙන හොර මාර්ගකින් වෙන්න පුළුවන්. මෙයාට කොහෙන්ද සල්ලි මේ ව්‍යාපාර කරන්න කියලා අර කොහෙට හරි වෙලා ඉඳගෙන ඔහු දිහා වෛරී සිතුවිල්ලකින් බලාගෙන දුක් විඳිනවා. දේශපාලනයේදීත් එහෙමයි. තමන්ගේ ගමන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීව හිණි පෙත්තට ළඟා වෙච්ච මිනිස්සයාට මඩ ගහන්න අපිට තියෙන අවස්ථාව අපි යොදාගත්තොත් අපේ දියුණුවට gedara මිරිස් පැලයක් හිටවන්න. එහෙම නැත්නම් මේ කොවිඩ් කාලේ පහුගිය කාලේ අපිට අහිමි වුණු පාසල් අපේ අධ්‍යාපනය දියුණු කරගන්න යම් නව නිර්මාණයක් කරන්න පොතක් ලියන්න සින්දුවක් කවියක් ලියන්න යොදාගත්තොත් අපේ රට අනාගතේ අන්තර්ජාලයේ මුදල් උපයන්න ඔබට හැකියාව තියෙවි. ඒ නිසා අනුන්ට මඩ ගහන්න ඔබ ගත කරන කාලය තුළ මම විශ්වාස කරනවා මේ ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල් රාමුව තුළ ඔබට යන්න පුළුවන් ගමන බොහොම දුර එකක්. ළඟා කරගන්න පුළුවන් වටිනාකම් ඊටම විශිෂ්ටයි. ඒ නිසා ඒ දැක්ම ඒ වගකීම ඔබ අතට ගන්න. දේශපාලනය කරන්න ඉඩ දෙන්න. ඔබ ඔබේ වැඩ කොටස හරියට කරන්න. ඔබ ඔබේ වැඩ කොටස නොකරන තාක්කල් මේ රටට ඉදිරි ගමනක් නැහැ. නිසා වැඩ කරමු රට ගොඩ ගන්න නම් ඔබ ඔබේ වගකීම ඉෂ්ට කරමු. දැන් අපි අද හොඳම රටක් වැඩසටහන තුළින් ඊටම සුවිශේෂී මාතෘකාවක් කතා බහ කරා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීව කොහොමද අපේ රට හොඳම රටක් බවට පත් කරන්නේ කියලා. ඉතින් ඒ පිළිබඳව කතා කරන්න අද අපේ මැදිරියට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරා ලිබරල් තරුණ සංසදයේ නියෝජනය කරමින් ජාතික සංවිධායක හරිෂ් කිරියැල්ල මහතා. ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ආයිබෝවන් කියලා සමුදෙනවා. ඒ වගේම නියෝජ්‍ය සභාපති තිලන ප්‍රියංකර සහභාගී වුණා. තිලන ඔබටත් ස්තුතියි ආයිබෝවන් කියලා සමුදෙනවා. ඒ වගේම නියෝජ්‍ය ලේකම්වරයා වශයෙන් ඩෝෂන් කුමාර මහතා අද දවසේ සහභාගී වුණා. ඔබටත් ස්තුතියි ආයිබෝවන් කියලා සමුදෙනවා. ඉතින් මේ කණ්ඩායම ඔබට කියපු දේවල් ගැන හොඳට හිතන්න, නැවතත් හිතන්න, ආයෙත් හිතන්න. ඔබ ඔබෙන්ම ප්‍රශ්න කරන්න ඔබ පිළිබඳව. ඒ නිසා අද දවසේ හොඳම රටක් වැඩසටහනට සමාප්තිය තබන්නටයි මගේ මේ සූදානම. නැවතත් අපි හොඳම රටක් තුළින් හමු වෙනතුරු මේ අදහසත් ඔබේ හිතට එකතු කරනවා. ලෝව අපහසුම විභාගයේ ජීවත් වීමයි. එකිනෙකාට ලැබී ඇත්තේ එකිනෙකාට විරුද්ධ ප්‍රශ්න පත්‍ර. කොපි කිරීමට යාමෙන් බොහෝ අය අසමත් වෙනවා. සමහර විට බොහෝ විභාග සමත් වී ආපසු හැරී බලන විට ජීවිතය අසමත් වෙලා තියෙවි. ඒ නිසා කොපි කරන්න යන්න එපා. ඔබට ලැබලා තියෙන ප්‍රශ්න පත්‍රයට ඔබ පිළිතුරු හොයන්න. ඔබටයි ඔබ ළඟයි පිළිතුරු තියෙන්නේ. ගිහින් එන්නම් නැවතත් හමු වෙමු හොඳම රටක් වැඩසටහන තුළින්. ආයිබෝවන්.